නිවන් මඟ විවර කෙරෙන මෙම සද්ධර්ම දේශනා සිදු කරනු ලබන්නේ ගාලේ මුල්ල ආනන්ද බෝධි ධර්මායතනාධිපති පූජ්‍ය පාතේගම සුමන රත්න ස්වාමින් වහන්සේ විසිනි. මෙම ධර්ම දේශනා මුදලට විකිණීමට හෝ ලාභ ලැබීම පිණිස සඳහා වන සියලු ආකාරයේ උපුටා ගැනීම නැවත පළ කිරීම සඳහා නොව ධර්ම දානය පිණිසයි. සිත සමාදන් වෙන নমස්කාරය කියන්නේ. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි මේ තිසරණ සහිත වූ පංචශීල ධර්මය මාර්ගඵල නිවන් පිණිසම හේතු වේවා පංචමාරේ ජිතෝ නාතෝ පත්තෝ සම්බෝධි මුත්තමං චතුසත්‍යං පකාසේති මහාවීරං නමාමහං ඒතේන සච්ච වච්ඡේන සබ්බේ මාරා පලායන්තු අනාදිමත් කාලයක සිට ලොව පහළ වූ බුදු පසේ බුදු මහරහතුන් කෙරෙහිද
සිල්වත් ගුණවත් උතුමන් කෙරෙහිද වැඩිහිටි ගුරුවර දෙමව්පියාදීන් කෙරෙහිද මාගේ සිතින් කයින් වචනයෙන් සිදු සියලු කර්ම දෝෂවලට මම සමා කර ගනිමි මට සමාවන සේක්වා දෙවනුවද මම සමා කර ගනිමි මට සමාවන සේක්වා තුන්වෙනුවද මම සමා කර ගනිමි මට සමාවන සේක්වා බන්තේ සංසාර වඩ්ඩ දුක්ඛතෝ මෝචනත්තාය කම්මට්ටානං යාචාමි ඉමහං බන්තේ අත්තභාවං තුම්මාකං පරිචජාමි මට විදර්ශනා ඥාන මාර්ග ඥානඵල අවබෝධ වෙත්වා බණාන සූදානම් වෙන සත්පුරුෂ පින්වත්නි අපේ බුදුරජාණන් වහන්සේ එක්තරා අවස්ථාවක උන්වහන්සේට ධර්ම භාණ්ඩාගාරික ආනන්ද උත්තමයන් වහන්සේ ඇවිල්ලා පැමිණිලා උන්වහන්සේට ප්‍රකාශ කළ ස්වාමීනි පග්ගුණ කියන ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඊටාම අසාධ්‍ය රෝගා තත්ත්වෙන් ඉන්නේ නුඹ වහන්සේ දකින්ට කැමතියි කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ ඉවසීමෙන් යුක්තව ඒ පග්ගුණ කියන ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඉන්න තැනට වැඩම කරනකොට ඒ පග්ගුණ ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඇඳෙන් නැකිටින් තමාරුයි තාසනීප තත්ත්වෙන් හිටියේ නැකිටින ආකාරය බුදුරජාණන් වහන්සේට දැක්ුවා. ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ පග්ගුන්නේ කම් නැත කොහොම ඉන්නය මම මේ පැන වූ ආසනෙන් වැඩ ඉන්නම් කියලා බුදුරජාණන් වහන්සේ ඒ ආසනෙන් වැඩ ඉඳිමින් සාමාන්‍යයෙන් බුදුරජාණන් වහන්සේගේ සිරිත පින්වත්නි කෙනෙක් අසනීප තත්වයට පත් වෙලා ඉන්නකොට ගිහිල්ලා ඒ රෝගය පිළිබඳ සාමාන්‍යයෙන් විමසා සිටිනවා. කොහොමද ආහාර පාන ගන්න පුළුවන්ද, බෙහෙත් ගන්නවද, අසනීප තත්ත්වේ වැඩිද අඩුද, ඉවසන්ට පුළුවන්ද, මේ ආදී වශයෙන් බුදුරජාණන් වහන්සේ ප්‍රශ්න කරා මේ පග්ගුණ ස්වාමීන්ද්‍රයන් වහන්සේ. එතකොට උන්වහන්සේ ප්‍රකාශ කළා ස්වාමීනි බුදුරජාණන් වහන්සේ මට ආහාර ගැනීමත් අමාරුයි, අසනීපය දිනෙන් දින වැඩි වෙනවා, ඉවසීමත් ඉවස ගන්නට බැරි තරම් වේදනා සහිතයි කියලා බුදුරජාණන් වහන්සේට ප්‍රකාශ කරන්නට යෙදුණා. බුදුරජාණන් වහන්සේ ඒ අවස්ථාවේ පින්වත්නි ඒ පග්ගුණ ස්වාමීන්ද්‍රයන් වහන්සේට සැනසීමට කරුණු දක්වලා දස කතාවෙන් තෙද ගන්නවන්ට යෙදුණා.
ධර්මකාරණා දස කතා විස්තර කරමින් ධර්මය නැවත සිහි කරවන්නට යෙදුණා. ඒ මොකද මේ පග්ගුණ ස්වාමීන්ද්‍රයන් වහන්සේ නිරෝගී තත්වෙන් සිටියේදී හොඳින් ධර්මයේ ප්‍රගුණ කර කෙනෙක් නිසා තමයි බුදුරජාණන් වහන්සේ අර දස කතාව තෙද ගන්නවල නැවත අර ධර්මයේ සිහි ගන්නවන්ට යෙදුනේ. එතකොට පින්වත්නි එහෙම තෙද ගන්නවල බුදුරජාණන් වහන්සේ විහාරයට වැඩම කළා. ස්වල්ප මොහොතකින් මේ පග්ගුණ ස්වාමීන්ද්‍රයන් වහන්සේ අපවත් වුණා. ආනන්ද උත්තමයන් වහන්සේ එතන වැඩ සිටියා. උන්වහන්සේ දැක්ක මේ පග්ගුණ ස්වාමීන් වහන්සේගේ ඉන්ද්‍රිය බොහෝම ප්‍රසන්නව මේ අපවත් වුණත් ඉන්ද්‍රිය බොහෝම ප්‍රසන්නව අපවත් වුණු බව. ඒ බව බුදුරජාණන් වහන්සේට ධර්ම භාණ්ඩාගාරික ආනන්ද උත්තමයන් වහන්සේ ඇවිල්ලා ප්‍රකාශ කළා. ස්වාමීනි බුදුරජාණන් වහන්සේ මේ පග්ගුණ ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඔබ වහන්සේ වැඩම කළ නොබෝ වේලාවකින් අපවත් වුණ නමුත් බොහෝම ඉන්ද්‍රිය ප්‍රසන්නයි. එතකොට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළ ආනන්දය ඒ ඉන්ද්‍රිය ප්‍රසන්න වීම 아무තු කාරණයක් නොවේ. පග්ගුණ ඕරම්භාගිය සංයෝජන වලින් වැහිලා හිටියේ මරණාසන්න මොහොතේදී ධර්ම කතාව සිහිවීමෙන් බුදුරජාණන් වහන්සේගේ දේශනා වැසීමෙන් ඕරම්භාගිය සංයෝජන දුරු කළා අර ඉන්ද්‍රිය ප්‍රසන්න බවට පත් උනායි කියලා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළා. ඒ වෙලාවේදී ආනන්ද උත්තමයන් වහන්සේ ප්‍රදාන භික්ෂුන් වහන්සේ ළඟ වැඩ ඉන්නෝ බුදුරජාණන් වහන්සේ මේ ධර්ම ශ්‍රවණේ ආනිසංස අනුසස් කාරණා 6කින් පින්වත්නි ඒ පග්ගුණ සූත්‍රයේදී දේශනා කරන්නට යෙදුණා. ආනන්ද යම්කිසි කෙනෙක් සුදුසු කාලයේදී ධර්මයේ ශ්‍රවණය කරනවා නම් හොඳින් ධර්ම ශ්‍රවණය කරනවා නම් ඒ වගේම ධර්ම අර්ථ විග්‍රහ කරනවා නම් ඒ කියන්නේ ජීවිතේට බහා බලනවා නම් අර්ථ විග්‍රහ කරලා බලනවා නම් ඒ තැනත්තා ජීවිත කාලයේදී අර ඕරම්භාගිය සංයෝජන වලින් වැහිලා සිටියත් මරණාසන්න මොහොතේදී හෝ තථාගතයන් වහන්සේ දකින්නට ලැබෙන්නේ ආනන්ද. ඒ තථාගතයන් වහන්සේ දැකීමෙන් උන්වහන්සේ දේශනා කරන ආදි කල්යාණං මජ්ජේ කල්යාණං පරියෝසානේ කල්යාණං සාත්තං සෞව්‍යංජනං කේවල පරිපුන්නං පරිසුද්ධං බ්‍රහ්මචර්යං පකාසේති. ඒ මුල මැද අග ඊතා පිරිසුදුව දේශනා කරන ධර්මයේ ශ්‍රවණය කළා ඕරම්භාගිය සංයෝජන දුරු කරලා මේ ඉන්ද්‍රිය ප්‍රසන්න කරන්නේය. අන්න පළවෙනි ආනිසංසය බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ආනන්දය දෙවෙනි ආනිසංසයේ හැටියට යම් කෙනෙක් සුදුසු කාලයේදී ධර්ම ශ්‍රවණය කරනවා නම් ධර්මයේ අර්ථ පරීක්ෂා කරනවා නම් ඕරම්භාගිය සංයෝජන වලින් වැහිලා ඉන්න මේ තැනැත්තා මරණාසන්න අවස්ථාවේදී බුද්ධ ශ්‍රාවකයන් වහන්සේ නමක් දකින්නේය. ඒ බුද්ධ ශ්‍රාවකයන් වහන්සේ අර තථාගතයන් වහන්සේ දේශනා කරපු මුලැමැද අග ධර්මයේ බ්‍රහ්මචර්යාව හොඳින් දේශනා කිරීමෙන් ඒ ශ්‍රාවකයා තුල අර ඕරම්භාගිය සංයෝජන දුරු වෙලා මේ ඉන්ද්‍රිය ප්‍රසන්න වෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දෙවෙනි ආනිසංසය දේශනා කළා. ආනන්දය තුන්වෙනි ආනිසංසය යම් කිසි කෙනෙක් සුදුසු කාලයේදී ධර්ම ශ්‍රවණය කරනවා නම් ධර්මයේ අර්ථ පරීක්ෂා කරනවා නම් ඒ තැනත්තාට ඒ ජීවිතේ ධර්මයේ ජීවත් වෙන අවස්ථාවේදී ධර්මය අවබෝධ කරගන්නට බැරි වුණොත් අර මරණාසන්න මොහොතේදී ඕරම්භාගිය සංයෝජන වලින් වැහි සිටින මේ තැනැත්තා විසින්
තමන් ඉගෙන ගත්ත බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඉගෙන ගත්තා වූ ධර්මය තමන් ඉගෙනගත් ආකාරය අනුවිචාරಂತಿ නැවත නැවත සිහි ගන්නමින් විමසමින් ਵਿਚාරය කරමින් ඉන්න අවස්ථාවේදී ආනන්ද මරණාසන්න මොහොතේදී ඕරම්භාගිය සංයෝජන දුරුකොට ඉන්ද්‍රිය ප්‍රසන්න කරන්නේ කියලා බුදුරජාණන් වහන්සේ තුන්වෙනි ආනිසංසය දේශනා කළා. ඒ වගේම ආනන්දය යම්කිසි කෙනෙක් ඕරම්භාගිය සංයෝජන දුරුකොට මේ ජීවිතේ අර අරහත් ඵල විමුක්තිය කියන ධර්මතාවය නිර්වාණය වසා සිටිනව නම් හොඳට ධර්මයේ පුරුදු කර ධර්මයේ පරීක්ෂා කරන අර්ථ පරීක්ෂා කරන තැනැත්තාට ජීවිතේ මරණාසන්න මොහොතේදී තථාගතයන් වහන්සේ දකින්නට ලැබෙන්නේය. ඒ තථාගතයන් වහන්සේ දේශනා කරන මුලැමැද අග ධර්මය හොඳින් ශ්‍රවණය කළා තේරුම් අරගෙන අරහත් ඵල විමුක්තිය සාක්ෂාත් කරන්නේ. ඒ කියන්නේ නිර්වාණය සාක්ෂාත් කරන්නේ කියලා බුදුරජාණන් වහන්සේ හතරවෙනි ආනිසංසය දේශනා කළා. ආනන්දය යම්කිසි කෙනෙක් හොඳින් ධර්මයේ ශ්‍රවණය කළා අර්ථ පරීක්ෂා කළා ඕරම්භාගිය සංයෝජන දුරු කරලා ඉන්න අවස්ථාවක අර අරහත් ඵල විමුක්තිය වැසී තිබෙනවනම් මරණාසන්න අවස්ථාවේදී බුද්ධ ශ්‍රාවකයන් වහන්සේ නමක් දකින්නට ලැබෙන්නේය. ඒ බුද්ධ ශ්‍රාවකයන් වහන්සේ දේශනා කරන මුලැමැද අග ධර්මය පැහැදිලිව තේරුම් අරගෙන අර අරහත් ඵල විමුක්තිය සාක්ෂාත් කරන්නේ කියලා පස්වෙනි ආනිසංසය උන්වහන්සේ දේශනා කළා. හයවෙනි ආනිසංසයේ හැටියට ආනන්දය යම්කිසි කෙනෙක් ඕරම්භාගිය සංයෝජන දුරු කරලා අරහත් ඵල විමුක්තිය වසාගෙන සිටින කෙනෙකුට මරණාසන්න මොහොතේදී Taman ඉගෙන ගත්තා වූ ධර්මය අර්ථ පරීක්ෂා කිරීමෙන් නැවත නැවත විචාරීමෙන් නැවත නැවත සිහි ගැන්වීමෙන් අර වැසී තියෙන අරහත් ඵල මාර්ගය විවෘත වී අරහත් ඵල විමුක්තිය සාක්ෂාත් කරන්නේ කියලා බුදුරජාණන් වහන්සේ හයවෙනි ආනිසංසය දේශනා කළා. එතකොට පින්වත්නි මේ පග්ගුණ ස්වාමීන්ද්‍රයන් වහන්සේ මුල් කරගෙන දේශනා කරපු ධර්ම ශ්‍රවණය සහ ධර්ම අර්ථ පරීක්ෂාවේ ආනිසංස හයක් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුණා. ඊටා වැදගත් කාරණා කීපයක් පින්වත්නි මේ සූත්‍රයේ ඇතුළත් වෙලා තියෙනවා. සුදුසු කාලයේදී ධර්ම ශ්‍රවණය සහ ධර්ම පරීක්ෂාව අර්ථ පරීක්ෂා සුදුසු කාලය කියලා කියන්නේ පින්වත්නි අර ලෙඩ ඇඳට වැටෙන්න ඉස්සර වෙලා ඥානවන්ත මිනිසෙක් විසින් ඉගෙන ගන්නා වූ ධර්මයයි. මන්ද බුද්ධිකයෙකුට මේ ධර්මය ඉගෙන ගන්නට බෑ. ඒ ගැන අපි දේශනා කරලා තියෙනවා. නමුත් මෙතන මේ සූත්‍රයට අනුව පේන්නේ ලෙඩ ඇඳට වැටෙන්න ඉස්සර වෙලා ඉගෙන ගන්න ධර්මයටයි සුදුසු කාලයේදී ඉගෙන ගන්න ධර්මය. සුදුසු කාලයේ අර්ථ පරීක්ෂාවත් එම කාලයේදී කරන්න ඕන. ඒ සුදුසු කාලයේදී යම්කිසි කෙනෙක් ධර්මයේ ශ්‍රවණය කරනවා නම් අර්ථ පරීක්ෂා කරනවා නම් අන්න මරණාසන්න මොහොතේදී බුදුරජාණන් වහන්සේ විවරණයක් දෙනවා ඒ ශ්‍රාවකයා හෝ ශ්‍රාවිකාව බුදුරජාණන් වහන්සේ දකින්න ලැබෙනවා කියලා. ඒ බුදුරජාණන් වහන්සේ දකින්න ලැබීමෙන් උන්වහන්සේ දේශනා කරන ධර්මය නැවත සිහි ගන්නවලා අර ඕරම්භාගිය සංයෝජන දුරු කරලා ඉන්ද්‍රිය ප්‍රසන්න කරන්නේ කියලා බුදුහාමුදුරෝ දේශනා කරනවා. ඕරම්භාගිය සංයෝජන පින්වත්නි සංයෝජන 10ක් තියෙනවා මේ නිවන් මාර්ගය වහගෙන ඉන්න ධර්ම 10ක් හැටියට බුදුරජාණන් වහන්සේ සංයෝජන ධර්ම 10ක් පෙන්වලා තියෙනවා. ඒ 10න් ඕරම්භාගිය කියලා කියන්නේ මේ ගොරෝසු ඝන වූ බොල්ලු ඊතා අපහසුයෙන් මගහරවා ගත යුතු
සංයෝජන පහකටයි ඕරම් භාගයේ සංයෝජන කියලා කියන්නේ. සක්කාය දිට්ඨිය, විචිකිච්ඡාව, සීලබ්බත පරාමාස, කාමරාග, ව්‍යාපාද කියන ධර්ම පහටයි ඕරම් භාගය කියලා කියන්නේ මේ පොළොව කියන එකයි. පහළ පිහිටි ධර්ම, ගොරෝසු ධර්ම, ඝන ධර්ම හැටියටයි මේ ඕරම් භාගය කියලා පෙන්වන්නේ. ඊළඟට උද්ධම් භාගය කියලා ඒවම සිවුම් වෙලා බුදුරජාණන් වහන්සේ පෙන්නනෝ රූප රාග, අරූප රාග, මාන, උද්ධච්ච, අවිද්‍යාව කියලා තවත් පහක්. ඒ ධර්ම උද්ධම් භාගයේ සංයෝජන අහස හැටියට පෙන්වනවා. එතකොට මේ බඹයක් පමණ ලෝකේ අහසයි පොළොවයි මොකද්ද කියලා ඇහුවොත් ওই ඕරම් භාගය මේ පොළොව අල්ලගෙන අපි ඉන්නවා. අහසත් අල්ලගෙන ඉන්නේ. එතකොට මේ සංයෝජන 10න් තමයි පින්වත්නි මේ අරහත් ඵල විමුක්තිය කියන එක සම්පූර්ණයෙන්ම වසාගෙන මේ සංසාරේ සත්‍යය නැවත නැවත උත්පත්ති කරමින් ගමන් කරන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ මෙතින්දි දේශනා කරන සුදුසු කාලේ ධර්ම ශ්‍රවණය කරන අර්ථ පරීක්ෂා කරන ඒක ඊටාම වැදගත්. එතකොට මේ සුදුසු කාලයේදී ධර්ම ශ්‍රවණය කරන්නටත් ඕන අර්ථ පරීක්ෂාවක් කරන්න ඕන. මේ අර්ථ පරීක්ෂාව කියන එක පින්වත්නි ඊටා වැදගත් එකක්. අපේ දේශනා සෑම දේශනාවකින්ම මේ අර්ථ පරීක්ෂා කරන්නේ කොහොමද කියන එක දේශනා කරලා තියෙනවා පැහැදිලිව. අර්ථ පරීක්ෂාව කියලා කියන්නේ තමන්හා ගලපලා සසඳා විග්‍රහ කර බැලීමයි අර්ථ පරීක්ෂාව. ඒ අර්ථ පරීක්ෂාවක් කරන්නේ නැති ධර්මයේ පින්වත්නි ඒක පිටින් බැඳපු දෙයක් වගේ, පිටින් එකතු කරපු ධර්මයක් වගේ. ඒක Tamanට කිසිම සම්බන්ධයක් ඇත්තේ නැහැ. අද ශාසනයේ දිහා බලනකොට ධර්ම දේශනා කරනෝ, ධර්ම කටපාඩම් කරනෝ, අර්ථ පරීක්ෂණය උගන්වන්න දන්නෙත් නැහැ, අර්ථ පරීක්ෂණය කරන්න දන්නෙත් නැහැ. ඒ නිසා පින්වත්නි ඒ අයට ඒ ධර්මය හරියට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මානෙනි යම්කිසි කිකිලියෙක් කුක්කුටියාවා කියලා කියනවා. කිකිලියක්. ඒ කිකිලියක් යම් විදිහකින් බිත්තර 8ක් හෝ 10ක් හෝ 12ක් හෝ දාලා ඒ බිත්තර දාලි වෙලා Taman නිශ්ශබ්දව ඉන්නවා. ඒවා පිහාටු දික් කරලා ඒවා උණුසුම් කරන්නේ නැහැ. නැවත නැවත උණුසුම් කරන්නේ නැහැ. ඒ නැවත නැවත උණුසුම් කරනකොට තමයි අර බිත්තරේ තියෙන කබොල්ල ඝන කබොල්ල පින්වත්නි තුනී වෙලා අර කුකුල් පැටියට එළියට එන්න අවස්ථාව ලැබෙන්නේ. අර කිකිලි එහෙම කරොත් විතරයි. නමුත් බිත්තර දාලා එයා නිශ්ශබ්ද වෙලා හිටියොත් එයා බිත්තර දාලා ප්‍රාර්ථනාවක් වශයෙන් කරනෝ මේ කුකුල් පැටව එළියට එත්වා කියලා උදේ හවස කියනවා. හැබැයි අර පිහාටු දික් කරලා ඒ පිහාටු වලින් වහගෙන අර බිත්තර උණුසුම් කරන්නෙත් නැහැ, නැවත නැවත උණුසුම් කරන්නෙත් නැහැ. ඒ වගේම නැවත නැවත කන් දෙමින් අර කුකුල් පැටවුන් මෝරනවද කියලා හොයන්නෙත් නැහැ. හොටෙන් පහර දීලා අර බිත්තර කටුව කඩන්නෙත් නැහැ. ඒ කිසි දෙයක් කරන්නේ නැහැ. බිත්තර ටික දාලා ඈතට වෙලා බිත්තර පිපිරේවා කුකුල් පැටව එළියට ඒවා කියලා හිතාගෙන අර කිකිලියේ ඉන්නවා. අන්න ඒ වගේ මහණෙනි ධර්මයේ ඉගෙන ගන්නවා අර්ථ පරීක්ෂාව කරන්නේ. ජීවිතේ හා සසඳන්නේ නැහැ. ජීවිතේ හා සසඳන්නේ නැත්නම් පින්වත්නි අර බිත්තර මෝරලා කටුව තුනී වෙලා එළියට පැටව එන්නේ නැතුව වගේ ඒ ධර්මයෙන් ධර්මාභිසමයක් ධර්ම අවබෝධයක් කියන එකක් අපිට කවදාවත් පින්වත්නි ජීවිතේ ලබන්න බෑ. ඒ නිසා පේනවා මේ කාලේ ශාසනයේ තියෙන ලොකුම විපත්තිය ওই අර්ථ පරීක්ෂාව කරන්න දන්නෙත් නෑ, අර්ථ පරීක්ෂාව කරන්නෙත් නෑ. මේ ඇත්තන්ට ලොකු වාසනාවකට පින්වත්නි අපේ සෑම දේශනාවක්ම
බලනකොට වෙන වෙනම බලනකොට ධර්මයේ උගන්වලා තියෙනවා. ධර්ම පරීක්ෂාව සමන්හා සසදා බලන හැටි උගන්වලා තියෙනවා. අන්න ඒකට තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සුදුසු කාලයේදී ධර්මයේ ශ්‍රවණය කරන්න ඕන. ඒ වගේම අර්ථ පරීක්ෂාව කරන්න ඕන. ඒ අර්ථ පරීක්ෂාව කරන එක්කෙනාට එතකොට මේ සුදුසු කාලයේදී ශ්‍රවණය කරන ධර්මය මොකක්ද? අන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම තමයි පින්වත්නි අපි ශ්‍රවණය කරන්නේ. ඒ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් අර්ථ පරීක්ෂා කරනවා කියන්නේ තමන්හා සසඳලා විග්‍රහ කරලා බලන එක. එතකොට ඒව බලනකොට පින්වත්නි අන්න ඒ තැනත්තාට තමයි ධර්මාභිසමය එහෙම නැත්නම් මාර්ගඵල ඥාන සමාධි ආදී මේ ධර්ම ලබන්න උත්තරී මනුෂ්‍ය ධර්ම කියන ඒවා ලබා ගන්නට අවස්ථාව ලැබෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ ධර්මයේ සුදුසු කාලයේ ශ්‍රවණය කරනවා නම් අර්ථ පරීක්ෂා කරනවා නම් මහණෙනි ඒ තැනත්තා මේ සූත්‍රයට අනුව මාර්ගඵලයකට ඇවිල්ලා නැහැ. නමුත් ඒ දීර්ඝ කාලයක් කරපු ධර්ම ශ්‍රවණය සහ අර්ථ පරීක්ෂාව නිසා පින්වත්නි මරණාසන්න මොහොතේ බුදුරජාණන් වහන්සේ දකින්න ලැබෙනවා කියලා උන්වහන්සේ දේශනා කළා. එතකොට ඒක ගැන මම වැඩි විස්තර කරන්න යන්නේ නැහැ. එතනින් එහාට කරුණු කියනවා. ඒ බුදුරජාණන් වහන්සේ දැකීමෙන් ධර්ම ශ්‍රවණය කිරීමෙන් ඕරම් භාගීය සංයෝජන පහ දුරු වෙනවයි කියලායි උන්වහන්සේ දේශනා කරන්නේ. මෙතෙක් අවිමුක්තව තිබුණු ඕරම් භාගීය සංයෝජන පහ සම්පූර්ණයෙන්ම දුරු වෙලා අර අනාගාමී තත්ත්වයනේ කියන්නේ මේ ඕරම් භාගීය සංයෝජන පහ දුරු වුණාම අනාගාමී වෙනවයි කියලා. අනාගාමී තත්ත්වයට පත් වෙනවා කියලා තමයි බුදුරජාණන් වහන්සේ මේ පග්ගුණ සූත්‍රයේදී දේශනා කළේ. ඊළඟට පින්වත්නි යම් කෙනෙක් සුදුසු කාලයේදී ධර්මයේ ශ්‍රවණය කරනවා නම් අර්ථ පරීක්ෂා කරනවා නම් ඒ තැනත්තාට අවසාන ජීවිතේ මරණාසන්න මොහොතේදී බුද්ධ ශ්‍රාවකයෙකු දකින්න ලැබෙනවා කියලා දේශනා. දැන් බුදුරජාණන් වහන්සේ වැඩ සිටි කාලේ උන්වහන්සේගේ පරිනිර්වාණයනොත් පස්සේ බුද්ධ ශ්‍රාවකයෝ ඒ ලෙඩ ඇඳ ළඟට ගිහිල්ලා ධර්ම දේශනා කරපු සිද්ධි සූත්‍ර පිටකේ ඕන තරම් තියෙනවා පින්වත්. අන්න මේ කාරණාව තමයි මේ දේශනා කරන්නේ. ඒ අර ස්වල්පයක් මතක් කරනකොටම අර වැසී තියෙන මේ ඕරම් භාගීය සංයෝජනෙන් වැසී තිබෙන தත්ත්වය සම්පූර්ණයෙන්ම විවෘත වෙලා එතන ඕරම් භාගීය සංයෝජන දුරු කරනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා. ඒ කියන්නේ අනාගාමී தත්ත්වයටපත් වෙනවා. එහෙමත් නොවෙන්න බලන්න බුදුරජාණන් වහන්සේගේ තියෙන මහා කරුණාව කොච්චරද කියන එක මේ එහාට පේනකොට පේනවා. එහෙමත් නොවුනොත් බුදුරජාණන් වහන්සේ දකින්ට නොලැබුණොත් ආනන්ද බුද්ධ ශ්‍රාවකයෙකු දකින්ට නොලැබුණොත් අර ධර්ම ශ්‍රවණය කරන සුදුසු කාලයේදී අර්ථ පරීක්ෂා කරන තැනැත්තා මරණාසන්න මොහොතේදී Taman ඉගෙන ගත්තා වූ ධර්මය අනුවිචරෙන්ති නැවත නැවත විචාරය කිරීමෙන් සිහි කිරීමෙන් මෙනෙහි කිරීමෙන් ඕරම් භාගීය සංයෝජන පහ දුරු කරනවායි කියලා බුදුරජාණන් වහන්සේ ඒ කියන ඒත් අනාගාමී වෙනවායි කියලා දේශනා. එතකොට මේ ධර්ම ශ්‍රවණය කියන එක මොන තරම් වටින දෙයක්ද කියලා කල්පනා කරා. දැන් කෙනෙක් හිතාගෙන ඉන්නවා මේ එක දේශනයක් අහලා දැන් අපි එක දේශනයක් ඇහුවාම ඇති අපිට ඕනේ එදා බුදුරජාණන් වහන්සේගේ කාලෙත් එක දේශනයක් අහනකොට නිවන් දැක්ක අපිට එහෙම අවශ්‍ය නැහැ. ඒක සම්පූර්ණ වැරදි අදහසක් පින්වත්නි. අපි පුළුවන් තරම් ධර්ම ශ්‍රවණය කරන්න. ඒක බහුල කොට ධර්ම ශ්‍රවණය කරන්න ඕන. බහුල කොට අර්ථ පරීක්ෂාව කරන්න ඕන. බුදුරජාණන් වහන්සේ නැති මේ කාලෙක අපි එසේ කළ යුතුයමයි.
අන්න එසේ කරන තැනැත්තා ගැන තමයි මේ කියන්නේ. මේ හිතී හැටිය බණක් අහලා අර්ථ පරීක්ෂා කරපු තැනැත්තෙක් ගැන නෙමෙයි මේ කියන්නේ. අර සුදුසු කාලේ ධර්ම ශ්‍රවණය කරන බහුල කරන අර්ථ පරීක්ෂා කරන තැනැත්තා ගැනයි මේ කියන්නේ. එතකොට ඒ තැනැත්තා පින්වත්නි ඒ වෙනකොටත් මේ ධර්මයේ සෑහෙන්න ඉගෙනගෙන ජීවිතය හා සසදමින් වාසය කරන කෙනෙක්. ඒ ජීවිතය හා සසදමින් වාසය කරන කෙනෙක් හින්දා ඒ තැනැත්තාට පින්වත්නි අර මරණාසන්න මොහොතේ ඉතා ස්වල්ප දෙයකින් සම්පූර්ණ අර ඕරම් භාගය දුරු වෙනවයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එතකොට මේ ධර්ම ශ්‍රවණේ ආනිසංස ඒ පැත්තෙන් තුනක් දේශනා කළා. අර ඕරම් භාගයේ සංයෝජන පහ දුරු කරපු ඇත්තන්ට අවසාන මොහොතේ අරහත් ඵල විමුක්තිය සාක්ෂාත් කළා. මේ සංයෝජන 10ම දුරු කළා නිවන් සාක්ෂාත් කරනවා කියන එක තමයි අනිත් කාරණා තුනෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. එතකොට ඒ ළඟම තිවිච්ච ඒ ළඟම තියෙන සූත්‍රයේ පෙන්නපු උදාහරණය තමයි ආනන්ද මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම. සමහර අය බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලෙත් එහෙමයි, ඊට පස්සෙත් එහෙමයි, අනාගතෙත් එහෙමයි ඔය කටපාඩම් කරගන්න. මන්ත්‍ර වගේ කටපාඩම් කරගන්නවා. කටපාඩම් කරගන්නවා අර්ථ පරීක්ෂාවක් නැහැ, සසදා බැලීමක් නැහැ, ධර්මයේ මෙනෙහි කිරීමක් නැහැ. ඒ නැති නිසා පින්වත්නි අර කිකිලි බිත්තර දාලා පැත්තකට වෙලා හිටියා වගේ අර බිත්තර ටික කුණු වෙලා යනවා. තමන්ගේ ජීවිතේත් ඉවර වෙලා යනවා. බිත්තර වලින් පැටව වෙන්නේ නැහැ. තමන්ගේ ජීවිතේට ලැබෙන විමුක්තියකුත් නැහැ කියන එක තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ඒ නිසා යම් කිසි කෙනෙක් තමන් ඉගෙන ගන්න ධර්මයේ පින්වත්නි අර්ථ පරීක්ෂාව ගැන තමයි මෙතන වැඩියෙන් අවධානය කරලා තියෙන බුදුරජාණන්. අර කිකිලි බිත්තර රකින්න වගේ දෙයක් තමයි අර්ථ පරීක්ෂාව. එයා නැවත නැවත පිහාටු විහිදෝමින් අර බිත්තර ලං කර ගනිමින් උණුසුම් කරනවා, නැවත නැවත උණුසුම් කරනවා. අර කුකුල් ගඳ අර බිත්තර වලට ඇති කරනවා කියලා බුදුහාමුදුරෝ දේශනා කරනවා. දේශනා කරනකොට අර කටුව තුනී වෙලා අර කුකුල් පෝතකයෝ පැටව එළියට එනවා. අන්න ඒ වගේ තමයි මේ මාර්ගඵල අවබෝධයත් බුදුරජාණන් වහන්සේ දේශනා කරා. එතකොට හරියට බිත්තර ටිකක් වගේ තමයි අර සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම කටපාඩම් කරගත්තා කියලා කියන්නේ. ඒක අර්ථ පරීක්ෂා කරේ නැති වුණොත් පින්වත්නි ඒ වයින් අර කුකුල් පෝතකයෝ එළියට එන්නේ නැතුව වගේ ධර්මාභිසමයක් ලබා ගන්නට පුළුවන් කමක් නැහැ. එතකොට අපි බලන්න ඕන බුදුරජාණන් වහන්සේ දැන් මේ අර්ථ පරීක්ෂාවට දේශනා කරන්නේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම. සතර සතිපට්ඨානය, සතර සම්‍යක් ප්‍රධාන, සතර ඉද්ධිපාද, පංච ඉන්ද්‍රිය, පංච බල, සත්ත බොජ්ජංග, ආර්ය අෂ්ටාංග මාර්ගය කියන මේ 37ක් ධර්ම වලට තමයි සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම කියලා දේශනා කරන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සියලු ධර්ම එකතෙන් කරලා තමයි ওই සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම කියන ඒවා මහා පරිනිර්වාණ සූත්‍රයේදී එකතු කරලා දේශනා කරලා තියෙනවා. එතකොට පින්වත්නි දැන් අර පග්ගුණ ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ඉන්ද්‍රිය ප්‍රසන්න වුණා කියන ඉන්ද්‍රිය කියලා කියන්නේ සද්ධා ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, වීරිය ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, පඤ්ඤා ඉන්ද්‍රිය කියලා මේ ආධ්‍යාත්මික ලෝකේ ඉන්ද්‍රිය පහක් තියෙනවා. ලෞකික ලෝකෙත් ඉන්ද්‍රිය පහක් තියෙනනේ ඇස කන නාසය දිව ශරීරය. ඒ ඉන්ද්‍රිය. ඒ ඉන්ද්‍රියත් ප්‍රසන්න වෙනවා පින්වත්නි අර ඉන්ද්‍රිය ප්‍රසන්න කරනකොට. අර බුදුරජාණන් වහන්සේ සමහර විට දකින අර පළවෙනි දේශනාව කරන්නට යනකොට උපක නැමැති ආජීවකයා මහා පඬිතේකයා බුදුහාමුදුරෝ දැකලා වහන්සේගේ ඉන්ද්‍රිය බොහොම ප්‍රසන්නයි කියලා කිව්වා. එතකොට මේ ආනන්ද උත්තමයන් වහන්සේත්
අර අපවත් තුණු වෙන හාන්දරුවන්ගේ අපවත් තුණු හාන්දරුවන්ගේ ඉන්ද්‍රිය තමයි දැක්කේ අර පිට ඉන්ද්‍රිය. මේ ලෞකික ඉන්ද්‍රිය. ඇස කන නාසය දිව ශරීරය. ඒව ප්‍රසන්න වෙලා තිබුණා. ඇයි පින්වත්නි අර ආධ්‍යාත්මික ඉන්ද්‍රිය පහ ප්‍රසන්න වෙලා තිබුණු නිසා. මොකක්ද ආධ්‍යාත්මික ඉන්ද්‍රිය පහ? සද්ධා ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, වීරි ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, පඤ්ඤා ඉන්ද්‍රිය කියන පංච ඉන්ද්‍රිය. සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මවල තියෙන. එතකොට සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම ප්‍රගුණ කරන්න අර්ථ පරීක්ෂා කරන්න අර්ථ පරීක්ෂා කිරීම සියුම් වෙන්න පින්වත්නි අර ආධ්‍යාත්මික ඉන්ද්‍රිය පහ ප්‍රසන්න වෙනවා. ශ්‍රද්ධාව බුදුරජාණන් වහන්සේ කෙරෙහි මහ පුදුම විදියට දියුණු වෙන්න පටන් ගන්නවා. සිහිය දියුණු වෙන්න පටන් ගන්නවා. මේ ධර්මයේ ඉගෙන ගන්න ඕනේ කියන වීරිය වඩාත් ඇති වෙන්න පටන් ගන්නවා. සමාධිය දියුණු වෙන්න පටන් ගන්නවා. ඒ වගේම දේශනා කරනකොටම මේක තේරුම් ගන්න පුළුවන් විදියට ප්‍රඥාව දියුණු වෙනවා. එතකොට මේ ඉන්ද්‍රිය පහ දියුණු වෙනවා. අර සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම අර Taman ඉගෙන ගන්න ධර්මයේ අර්ථ පරීක්ෂා කරන්ට මේ ඉන්ද්‍රිය පහ ප්‍රසන්න වෙනවා. එක සැරේක ප්‍රසන්න වෙලා ඉවර වෙන එකක් නෙමෙයි. මේක ප්‍රසන්න වෙනව නිවන් අවබෝධ වෙනකම්ම. එහාට. එතකොට මේ බෝධිපාක්ෂික ධර්ම වලින් නිර්වාණය සාක්ෂාත් කරන තෙක්ම පින්වත්නි මේ ශ්‍රද්ධාව කියන එක දියුණු වෙන එකයි ඒකෙන් ප්‍රකාශ කරන්නේ. සතිය දියුණු වෙනවා. වීරිය දියුණු වෙනවා. සමාධිය දියුණු වෙනවා. ප්‍රඥාව දියුණු වෙනවා. මේ එතකොට මේ හැම ධර්මයක්ම අර්ථ පරීක්ෂා කිරීමෙන් ඉන්ද්‍රිය පහ තමයි ප්‍රසන්න වෙන්නේ. ඔන්න ඉන්ද්‍රිය පහ. එතකොට දැන් යම් කිසි කෙනෙක් සතර සතිපට්ඨානෙ ඉගෙන ගන්නවනම් කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා කියන සතර සතිපට්ඨානෙ ඉගෙන ගන්නවනම් ඒ ඉගෙන ගන්න එක්කෙනාගේ පින්වත් දියුණු වෙන්නේ ප්‍රසන්න වෙන්නේ මේ ඉන්ද්‍රිය පහ. ඒකයි මේ සූත්‍රයේදී පෙන්නන්නේ. එතකොට පේනවා මේ කායානුපස්සනාව මේ බාහිර ඕලාරික කය දිහා බලලා යම් කිසි කෙනෙක් වැඩියෙන් ඇලීම් ඇති කරගන්නව නම් වැඩියෙන් ගැටීම් ඇති කරගන්නව නම් නැවත මුලා වීම ඇති කරගන්නව නම් පින්වත්නි මේ ඉන්ද්‍රිය දුර්වල වෙනවා. ශ්‍රද්ධාව දුර්වල වෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ මේ කය පෙන්නුවේ පුරාණමිදම් භික්ඛවේ කම්මං. මේක පුරාණ කර්මයකින් ලැබිච්ච එකක්. එතකොට මේ කර්ම කියලා කියන්නේ සංස්කාරවලට තව නමක්. ඒ සියලු සංස්කාරයෝ අනිත්‍යයි කියලායි බුදුහාමුදුරෝ දේශනා කළේ. ඒ සංස්කාර වලින් ඉපදිච්ච එකක් මේ ශරීරය. එතකොට සංස්කාර වලින් ඉපදිච්ච මේ ශරීරයත් අනිත්‍ය වූ එකක්, වෙනස් වෙන එකක්. ජරා ජජ්ජරිතා හොಂತಿ. ජරාවට පත් වෙන එකක්. මේ ජරාවට පත් වෙන ශරීරයේ කෙරෙහි යම් කිසි කෙනෙක් පින්වත්නි සුඛ වේදනාවක් උපදවනවා නම් ඒකත් දුකටම හේතු වෙනවා. ඊළඟට මේ ශරීරයේ දිහා බලලා දුක්ඛ වේදනාවක් උපදවනවා නම් ඒකත් දුකටම හේතු වෙනවා. මේ ශරීරයේ දිහා බලලා යම් කිසි කෙනෙක් උපේක්ෂා වේදනාව, අදුක්ඛම සුඛ වේදනාවක් ලබනවා නම් ඒකත් දුකටම හේතු වෙනවා කියලා බුදුහාමුදුරෝ දේශනා කළා. එතකොට යම් බුදුරජාණන් වහන්සේ දුක්ඛාරය සත්‍යය කියලා පරම සත්‍යයක් දේශනා කරා නම් මේ විශ්වයේ තියෙන ඒ දුක්ඛ සත්‍යයටම ගැනෙන මැනීමක් තමයි අර අපි කළේ. මේ ශරීරයේ දිහා බලලා සැප වශයෙන් අරගෙන විඳීමක් ගත්තා, ඒක දුක්ඛ සත්‍යයට වැටුණා. ඊළඟට දුක වශයෙන් ගත්තා මේ ශරීරේ මෙතන මෙහෙම වෙලායි කියලා යම්කිසි වේදනාවක්, දුක්ඛ වේදනාවක් ගත්තා, ඒකත් දුක්ඛ සත්‍යයේ වැටුණා.
එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේක සංස්කාර පුරාණ කර්මයක් හැටියට මේක හිතා ගන්න පුළුවන් නම් මේ ශරීරයේ පුරාණ කර්මයක් කියලා හිතා ගන්න පුළුවන් නම් මේ සංසාරේ අර පක්ෂීන් ගහෙන් ගහට කැදැල්ලක් දානවා වගේ මේ සසර එක්තරා කැදැල්ලක් කූඩුවක් කියලා හිතා ගන්න පුළුවන් නම් පින්වත්නි අර සියලු වේදනාවන්ගෙන් මේ ශරීරය නිසා ඇති කරගන්නා වූ තත්ත්වයන් දුරු කරගන්න පුළුවන් කියලා බුදුහාමුදුරෝ දේශනා කරනවා. ඊළඟට වේදනානුපස්සනාව ඉඳුරාම දුක්ඛ සත්‍යය වෙටෙන්නේ. චිත්තානුපස්සනාව අපේ මේ අවස්ථාවේ ඇති වෙච්ච ලෝභසිතක්ක, මෝහසිතක්ක, රාගසිතක්ක, විරාගසිතක්ක, නිරෝගසිතක්ක ආදී වශයෙන් සිතේ පහළ වෙන සෝමනස්සිතක්ක, දෝමනස්සිතක්ක මේ සිතේ ස්වභාවය, සිතේ තියෙන විසිතුරු ස්වභාවය මේ සිතම බුදුරජාණන් වහන්සේ පෙන්වන එක්තරා අවස්ථාවක මහණෙනි මේ තිරිසන් ලෝකේ මහා පුදුම සහගත ආනන්ද. ඒ තරම් විචිත්‍රය මේ තිරිසන් ලෝකේ. එක විදිහේ ස්වરૂපයන් මේ තිරිසන් ලෝකේ තරම් විචිත්‍ර ලෝකයක් මම දකින්නේ නැtei කියලා බුදුහාමුදුරුවෝ. එහෙම දේශනා කළා. ආනන්දය එසේ වුණත් ඒ තිරිසන් ලෝකය තත් වඩා මේ හිතම ආනන්ද විචිත්‍රය. ඒ මොකද මේ තිරිසන් ලෝකය පහළ වුණේද මේ හිත ඇසුරු කළ ආනන්ද කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළා. මේ හිත අනිත්‍ය එකක්. හිත නිසා යම් කිසි වේදනාවක් විඳිනවා නම් පින්වත්නි ඒකත් දුක්ඛ සත්‍යයට වැටෙනවා. ඊළඟට ධම්මානුපස්සනා කියන්නේ විතර්ක. ඒ විතර්ක ඉඳුරාම දුක්ඛ සත්‍යයට වැටෙනවා. කාම විතර්ක, ව්‍යාපාද විතර්ක. එතකොට දැන් බුදුරජාණන් වහන්සේ මේ සතර සතිපට්ඨානයේ දේශනා කරනවා මහණෙනි මේක නිවනට ඒකායන මාර්ගය. ඒකායන මාර්ගයක් හැටියට මේ සතර සතිපට්ඨානේ නුඹලාට පරිහරණය කරන්න පුළුවන්. මොහොකට ඒකායන මාර්ගයක්ද? නිර්වාණයට. ඒ නිර්වාණයට ඒකායන මාර්ගයක් වෙනවා කියලා කියන්නේ පින්වත්නි ආර්ය ශ්‍රාංක මාර්ගයට බැසගන්න මාර්ගයක් තමයි මේ සතර සතිපට්ඨාන. එතකොට මේ සතර සතිපට්ඨානෙම එකවර වඩන විදියක් තියෙනවා. ඒ තමයි ආනාපාන සතිය කියලා කියන්නේ. ආනාපාන සතියේදී අපි කායානුපස්සනාව කියලා දකින්නේ අර හිතට ගත්තා වූ නිමිත්ත. මේ ආනාපාන රූපේ කායානුපස්සනාව. යම් කිසි එතන හැඟීම් දැනීමක් වේදනාවක් හට ගන්නව නම් ඒක වේදනානුපස්සනාව. ඊළඟට ඒ තමන් කමඨහනට අමතරව යම් චිත්ත පරම්පරාවක් පරිබාහිරව පහල කරනව නම් ඒක චිත්තානුපස්සනාව. කර්ම එතන. ඊළඟට විතර්ක ධම්මානුපස්සනා. ඒ අවස්ථාවේදී කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක කියන මේ මූලික විතර්ක තුන මැඩලා සමාධියක් ලබා ගන්නට බැරි නම් අර විතර්ක වලට යටත් වෙලා ඉන්නවා. එතකොට මේ විතර්ක වලට යටත් වෙලා ඉන්නව නම් පින්වත්නි ඒකත් දුක්ඛ සත්‍යයමයි. එතකොට පේනවා අර කායානුපස්සනාව තමන්ට අරමුණක් හැටියට ගත්ත මේ ආනාපාන රූපේනේ කායානුපස්සනාව කියලා කිව්වේ. ඒ කායානුපස්සව අනිත්‍ය, දුක්ඛය, අනාත්මය කියලා ඒක අත්තරින්ට බැරි නම් ඒකින් යම් වේදනාවක් හට ගන්නව නම් ඒ වේදනාව දුක්ඛ සත්‍යයට වැටෙනවා. ඒ වේදනාවත් අනිත්‍යයි, දුක්ඛයි කියලා ඒක අත්තරින්ට බැරි නම් පින්වත්නි අර හිත නැවත නැවත වෙනත් අරමුණු කරා ගමන් කරනවා. ඒකත් දුක්ඛ සත්‍යය වෙනවා. ඊළඟට මේ ආනාපාන සතිය හොඳින් දියුණු කරගන්න බැරි වුණොත් පින්වත්නි එතන විතර්ක මතුවෙනවා. ඒ විතර්ක වශයෙන් තමයි එන්නේ අර කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච, කුක්කුච්ච, විචිකිච්ඡා කියන නීවරණ යටපත් කරන්නට බැරි වුණාම ඇති වෙන්නේ කාමච්ඡන්ද, ව්‍යාපාද,
කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, වීංසා විතර්ක කියන විතර්ක තුනක් තමයි මතුවේ. ඒ විතර්ක තුනම එකතරට දැනෙන්නේ. ඒකට කාම විතර්කයක් ඇති වෙන්න පුළුවන්. එතකොට Tamanට මේක පීඩාවක් කියලා දැනෙන්න පුළුවන්. Tamanට වෙහෙසක් කියලා දැනෙන්න පුළුවන් මේ භාවනා ක්‍රමය. එතකොට පේනවා අර සතර සතිපට්ඨානෙම එකවර වැඩිවීමක් තමයි ආනාපාන සතිය කරනවා කියලා කියන්නේ. ඒ ආනාපාන සතිය පින්වත්නි බුදුරජාණන් වහන්සේ ආකාර දෙකකින් පෙන්වුවා. එක කොටසක් පෙන්වුවා මේ සමාධිය ඇති කරගන්න. ඒ සමාධිය ඇති කර ගැනීමෙන් මොකද්ද? කායානුපස්සනාවයි, වේදනානුපස්සනාවයි, චිත්තානුපස්සනාවයි මේ ධර්ම හතරම ගන්නෙ නැහැ. අර ඒ කායානුපස්සනාව පදනම් කරගත්තා වූ අරමුණත් එක්ක හටගත්තා වූ පංච උපාදානය සහිත සමාධියක් ලබා ගන්න. පංච උපාදානයක් සහිත සමාධියක් එතන තියෙනවා. රූප උපාදානයක් එතන තියෙනවා. වේදනා උපාදානයක් තියෙනවා. සංඥා උපාදානයක් තියෙනවා. සංකාර උපාදානයක් තියෙනවා. අර රූප උපාදාන කියලා කිව්වේ Taman ගත්ත නිමිත්ත. ආනාපාන නිමිත්ත. ඒකින් යම් දැනීමක් හැඟීමක් ඇති වෙනවා නම් ඒක වේදනාව. ඊළඟට නිමිත්ත ගැන සහ නිමිත්තට පරිබාහිර දේ ගැන විමසීමෙන් සිටින தත්ත්වය තමයි සංඥා කියලා කියන්නේ. සංඥාව අපි ඒක හරියට දැනගන්න මේ නිමිත්ත මෙතන මේක තමයි නිමිත්ත කියලා. ඊළඟට සංකාර ඒ අණුව හිත ගොඩ නැගෙනවා. ඒ කියන්නේ එතනත් කර්ම රැස් වෙනවා. ඊළඟට විඥාන කියන මේ දැනගැනීම එතන තියෙනවා. එතකොට පේනවා මෙතන පංච උපාදානස්කන්ධය සහිතව තමයි සමත භාවනාවකදී සමාධියක් ලබා ගන්න. සමාධියක් ලබා ගත්තාම සමත භාවනාවේදී එතනත් පංච උපාදානස්කන්ධය අන්න ඒකට කියන පළවෙනි කොටස ආනාපාන සතිය. ඒක ඇති කරගන්නත් බුදුරජාණන් වහන්සේ අර මේ හිත ඒ தත්ත්වයටපත් කරන්න අර අරමුණ වෙත අරගෙන එන්න අරමුණ වෙත ඒකාග්‍ර කරන්න බුදුරජාණන් වහන්සේ අර දීගං වා අස්සසන්තෝ දීගං අස්සසාමේති සික්ඛති ආදී වශයෙන් යම්කිසි ප්‍රඥප්ති රාශියක් එතන පෙන්වලා තියෙනවා. ඒ ප්‍රඥප්ති රේඛා තුල හිත ගමන් කිරීම නිසා පින්වත්නි වෙනත් රේඛාවන් වලට ගමන් නොකිරීම නිසා එතන සමාධියක් ලබා ගන්නවා. ඒ ලබා ගන්න සමාධියත් පංච උපාදානස්කන්ධය සහිතයි. දෙවෙනි කොටසේදී බුදුරජාණන් වහන්සේ පස්සම්බයං කාය සංකාරං අස්ස සිස්සාමේති සික්ඛති ආදී වශයෙන් එහාට පෙන්නමින් අනිශ්චිතෝජ විහෙරති නචකින්චි ලෝකේ උපාදීයති කොහොමද මේ රූපය අනිත්‍යයි කියලා රූපය දැනනවා නම් රූපය විතරයි අනිත්‍යයි කියලා බලන්න වෙන්නේ. වේදනාව අනිත්‍යයි කියලා බලන්න බෑ. හැබැයි පින්වත්නි හැම තැනකම බලනකොට පිටින් බලනකොටත් ඇතුලෙන් බලනකොටත් වඩා දැනෙන්නේ වේදනාව. රූපය නෙවෙයි. වේදනාව. ඒක සුඛ වේදනාවක් හැටියට දැනෙන්න පුළුවන්. එහෙම නැත්නම් සුඛ වේදනාවක් හැටියට දැනෙන්නේ නැත්නම් දුක්ඛ වේදනාවක් හැටියට පේනවනම් පින්නෝනේ අන්න එතන විතර්කයකින් ආපු වේදනාවක්. ඒ කියන්නේ අර භාවනා අරමුණට පරිබාහිරව හටගත්තා දෙයක් තමයි එතන විතර්කය කියලා කිව්වේ. එතකොට භාවනා අරමුණෙන් සමාධියෙන් යම් කිසි වේදනාවක් ආවනම් අපි සුඛ වේදනාවක් ඒක කියනවා. සුඛපටි සංවේදී එතන සැපයක් කියලා දැනනවා. අනිත් අර තමන් කන බොන අඳින පළඳින සාමාන්‍ය ලෞකික ජීවිතේ කරන දෙයට වඩා වෙනත් සැපක් වෙනත් සැනසීමක් එතන තියෙනවා. ඒකත් විදීමක්. ඒකට විදීම තමයි එතන දැනෙන්නේ. රූපේ දැනෙන්නෙත් නැහැ. දැන් අර තමන් අරමුණු කරගත්තා වූ නිමිත්ත පේන්නෙත් නැහැ. පේන්නේ මොකද්ද? වේදනා සැපයි. එතකොට සමහර අය අහෝ සැපයි කියපු අයත් ඉන්න බණ පොතේ. බුදුරජාණන් වහන්සේ පෙන්නෝ මේ සැප වේදනාවත් එහෙමනම්
වේදනාව හුදකලා එකක් නෙවෙයි විඥාණයත් එක්ක තියෙන එකක්. මේ පහම එකම තැනම තියෙනවා. Taman තේරුම් ගන්න ඕන මෙතනත් පංච උපාදානස්කන්ධය තියෙන බව තේරුම් ගන්න ඕන. තේරුම් ගන්න නිසා පින්වත්නි වේදනාව දුක්ඛ සත්‍යෙහි වැටෙන නිසා දුක්ඛ සත්‍යේ වැටෙනව නම් අන්න ඒක එතන වේදනාව අර පහම නොදැක්කත් වේදනාව දුක්ඛ සත්‍යේ වැටෙන එකක් බව තේරුම් ගත්තොත් එහෙමනම් දුක්ඛය යනු කුමක්ද? සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා පංච උපාදානස්කන්ධයටයි දුක්ඛය කියලා බුදුහාමුදුරෝ දේශනා කළේ. එහෙනම් මෙතන තියෙන්නේ පංච උපාදානස්කන්ධ දුකමයි කියලා තේරුම් අරගෙන භාවනාව වෙනස් කර ගැනීම තමයි දෙවෙනි කොටසෙන් පෙන්වන්නේ. අනිත්‍ය වශයෙන් යම් කෙනෙක් මෙනෙහි කරනවා. ඒ අනිත්‍යයේ කෙලවර හැටියට බුදුහාමුදුරුවෝ පෙන්වන අනිමිත්ත සමාධිය. අනිත්‍යයේ කෙලවර අනිමිත්ත. අනිත්‍ය නම් එකක්වත් පින්වත්නි නිමිත්තක් හැටියට වඩන්නවත් ගන්නවත් බාර ගන්නවත් තබා ගන්නවත් විඳින්නවත් පුළුවන් කමක් නැහැ. එහෙනම් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා අනිත්‍යයේ කෙලවර අනිමිත්ත. එතකොට යම් අවස්ථාවක ඒ අනිත්‍ය නැවත නැවත අනිත්‍ය මෙනෙහි කරලා කිසිවක් නැති වුණොත් අන්න එතන යාට මොනම දෙයක්වත් දැනෙන්නේ නැහැ. වේදනාවක් දැනෙන්නෙත් නැහැ. ප්‍රීතියක් දැනෙන්නෙත් නැහැ. සුඛයක් දැනෙන්නෙත් නැහැ. බාහිර විතර්කයකින් එන වේදනාවක් දැනෙන්නේ නැහැ. බාහිර විතර්කයෙන් එනවා කියන්නේ මේ ශරීරේ තියෙනවා කියලා දැනෙන්නේ නැහැ කියන එක. අන්න ඔන්න කෙටියෙන් කිව්වා. ශරීරේ තියෙනවා කියලා දැනෙන්නේ ශරීරේ තියෙනවා කියලා දැනනවා නම් එතන විතර්ක සහිතයි. විතර්ක බාහිර විතර්ක සහිතයි. විතර්කයක් තියෙන මේ ශරීරේ තියෙනවා කියලා දැනෙනවා. එතකොට ශරීරේ නැහැ කියලා එතන දැනුණා නම් නිමිත්තකුත් නැහැ කියලා දැනුණා නම් ඒ කිසිවක් නැහැ කියලා දැනුණා නම් පින්වත්නි අන්න අනිත්‍යයේ කෙලවර බුදුහාමුදුරුවෝ පෙන්නන අනිමිත්ත සමාධියක් තමයි යාට ඇවිල්ලා තියෙන්නේ. අනිමිත්ත සමාධිය. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා ඊළඟට අර තමන් ලබන සැප ඒකත් දුකක් කියලා මෙනෙහි කරොත් අනිත්‍ය නෙවෙයි මේක දුකක් කියලා මෙනෙහි කරොත් අන්න දුකේ කෙලවර හැටියට පෙන්නනවා බුදුහාමුදුරුවෝ. මොකද්ද? අපනිහිත. ඒ කියන්නේ ආශාවක් මොකක්වත් මේක ඉතුරු වෙන්නේ නැහැ කියන එකයි. ප්‍රණිති කියන්නේ ආශාව. අප්‍රණිති කියන්නේ ආසාවක් ඉතුරු වෙන්නේ නැහැ. එතකොට පේනවා මේක දුකයි කියලා යම් කිසි කෙනෙක් මෙනෙහි කරොත් අන්න එයාට ප්‍රණිදියක් ඉතුරු වෙන්නේ නැහැ. අප්‍රණිහිත කියන එකට. ඒ කියන්නේ ආශාවක් තවදුරටත් එතන ඉතුරු වෙන්නේ නැහැ. කිසි දෙයක එල්ලෙන්නේ නැහැ. එතනත් එක්තරා විදියක ශූන්‍ය තත්ත්වයක්. ඊළඟට පින්වත්නි යම් කිසි කෙනෙක් මේක ආත්ම නෙවෙයි, ඒ කියන්නේ මේක නිට්ටය නෙවෙයි ආත්ම නෙවෙයි කියලා මෙනෙහි කරොත්, මේක ආත්ම නෙවෙයි කියලා මෙනෙහි කරොත්, අනාත්මයි කියලා මෙනෙහි කරොත් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා ඒ අනාත්මයේ කෙලවර ශූන්‍යයි. ශුඤ්ඤතෝ ලෝකෝ ශූන්‍යයි. අනාත්මයි කියලා යම් කිසි කෙනෙක් මෙනෙහි කරනවා නම් ඒකේ කෙලවර ශූන්‍යතාවයේ හැටියට බුදුරජාණන් වහන්සේ පෙන්වනවා. අර විද්‍යාඥයෝ පෙන්වන ශූන්‍යතාවය නෙවෙයි. මෙතන ශූන්‍යයි කියලා කියන්නේ ආත්ම වශයෙන් ගන්න කිසි දෙයක් මේ බඹයක් පමණ ලෝකයේ තුල නැත. රූපේ දාත්මයක් නැත, වේදනාවේ දාත්මයක් නැත, සංඥාවේ දාත්මයක් නැත, සංකාරවල දාත්මයක් නැත, විඥානයේද ආත්මයක් නැත. මම වෙමි මගේ වෙමි කියලා ගන්නෙ ওই පංච උපාදානස්කන්ධය නිසා තමයි. ඒ ස්කන්ධ එකින් එකට පරීක්ෂා කරලා අනාත්මය මෙනෙහි කරන්නේ කියලා තියෙනවා. අනාත්මය මෙනෙහි කරනකොට අනාත්මයේ කෙලවර ශූන්‍යයි. අනිත්‍යයේ කෙලවර අනිමිත්තයි. ඊළඟට දුක්ඛයේ කෙලවර අපනිහිතයි. ඊළඟට අනාත්මයේ කෙලවර ශූන්‍යයි. ශුන්‍ය. එතකොට තුනයි. ඕකට කියනවා විමෝක්ෂ.
නිවනට දොරවල් 3ක් ඕක. ඕක ඇරිය හැටියෙම තියෙන්නේ අර සෝහන් වල ගානේ නිවන්පුර රුවන් දොර ඇරේ වගේ අන්න දොර ඇරුවා. පතරන් දොර. ඒක තමයි ඇරෙන්නේ. මේ අතින්නම් අරින්න ඒත් වෙන්නේ බා. එහෙම හරින් අර දලදා මාලිගාවේ රිදී දොර අරින්නවා. එතකොට පේනවා දැන් විමෝක්ෂ 3ක්. අනිමිත්ත, අපනිහිත, ශුන්්‍යත. මේ 3 ආවේ කොහෙන්ද? අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියන ලක්ෂණත්‍රයේ කෙලවරයි මේ විමෝක්ෂ 3. ලක්ෂණාත්‍රයේ කෙලවරයි මේ විමෝක්ෂ 3. එතකොට පේනවා පින්වත්නි දැන් පේනවා මේ කායානුපස්සනාව කියන එක කොච්චර සියුම් භාවනා විධික්‍රමයක්ද කියලා. එතකොට මේ කායානුපස්සනාවෙන් එන්නේ කොහාටද එන? දැන් මේ ඇත්තන්ට මම කෙටියෙන් කියලා තියෙනවා ඒකායන මාර්ගයයි තියෙන නිවන් අවබෝධ කරන්නේ ඒකායන මාර්ගය තමයි මජ්ක්‍ධිමා පටිපදා ආර්ය ශ්‍රාංග මාර්ගය. එහෙනම් ওই සතර සතිපට්ඨානොත් එන්නේ කොහාටද? ආර්ය ශ්‍රාංග මාර්ගය. ඒ ආර්ය ශ්‍රාංග මාර්ගයට එන්නේ. ආර්ය ශ්‍රාංග මාර්ගයට එනකොට ආර්ය ශ්‍රාංග මාර්ගයෙන් දුරු කරන්නේ මොකද්ද? පංච උපාදානස්කන්ධය. ආර්ය ශ්‍රාංග මාර්ගයෙන් නිරෝධ කරන්නේ මොකද්ද? පංච උපාදාන. එහෙනම් දැන් සමතය දක්වාම ආර්ය ශ්‍රාංග මාර්ගයට වැටිලා නැහැ. සමතේදී පංච උපාදානස්කන්ධය තියෙනවා සුඛපටි සංවේදී කියන තැන. මොන පටි සංවේදීද? අන්න සැපක් හැටියට තියෙනවා. සැපක් හැටියට බාරගන්න. එතකොට බුදුරජාණන් වහන්සේ කාමසුකල්ලිකාණු යෝගෝ හීනෝ ගම්මෝ පෝතුජ්ජනිකෝ අනරියෝ අනත්ත සංහිතෝ කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. එතකොට සුඛපටි සංවේදී කියන එකත් අර කාමසුකල්ලිකාණු ඒ කියන්නේ සුඛ වේදනා කියන එකට වැටෙන නිසා ඒකත් ආර්ය අෂ්ටාංග මාර්ගය ආර්ය අෂ්ටාංග මාර්ගය නෙවෙයි. ඊළඟට එතන යම් කිසි සුඛයක් ලබනවා නම් ඒ සුඛයට පරිබාහිරව අන්න කකුල හිරි වැටිලායි කියලා වේදනාවක් දැනෙනවා නම් ඒක පිටින් ආපු අර විතර්ක රාශිය. ඒ නිමිත්තට පරිබාහිරවනේ යාවේ. එතකොට ඒක වැටෙන්නේ කොහාටද? ඒක දුක්ඛ වේදනා. ඒක කොහාට වැටේ? ඒකත් එතනත් හැදුනේ එතන චිත්ත ඒකාග්‍රතාවයක් නැහැ. හැබැයි ඒකත් වැටුනේ කොහාටද? පංච උපාදානස්කන්ධයට. එහෙනම් ඊටා පැහැදිලි දෙයක් තියෙනවා. කායානුපස්සනාව අපි තේරුම් නොගත්තොත් කායානුපස්සනාව මේ කය වැටෙන්නේ පංච උපාදානස්කන්ධයට. වේදනාව වැටෙන්නේ හිත වැටෙන්නේ ඊළඟට විතර්ක වැටෙන්නේ මේ හතරම පංච උපාදානස්කන්ධයට එන වැටෙන්නේ මේක ගැන නොසලකා හැරියොත් සලකා හැරියොත් ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ කියන තැනට ආවොත් අපි ඥාන සම්පයුක්තව මේක දිහා බැලුවොත් වීරියෙන් බැලුවොත් සතියෙන් බැලුවොත් සමාධියෙන් බැලුවොත් මොකද වෙන්නේ? මේ හතරෙන්ම මේ පංච උපාදානස්කන්ධය නිරෝධ කරන මාර්ගයට එන්න පුළුවන්. මේ හතරම ඕනේ. එහෙකින් එන්න පුළුවන්. කෝකටද එන්න පුළුවන්? ආර්ය අෂ්ටාංග මාර්ගය. සම්‍යක් දර්ශනය ලබා ගන්න පුළුවන්. සම්‍යක් දර්ශනය ලබා ගන්න පුළුවන්. අන්න ඒකට කියනවා සම්‍යක් දර්ශනය. ඒ සම්‍යක් දර්ශනය ලබා ගන්න පුළුවන් සතර සතිපට්ඨානෙන් කුමක්? එහෙනම් ආනාපාන සති භාවනාව කරන එක්කෙනාට ඒකාන්ත කොටම පින්වත්නි මේ සතර සතිපට්ඨාන තමයි වඩන්නේ. වෙන මොකක්වත් සතර සතිපට්ඨාන. ඒ සතර සතිපට්ඨානේ එයා වඩනවයි කියලා කියන්නේ මොකද්ද? සතර සම්‍යක් ප්‍රදාන වීරියයි යා ළඟ තියෙන්නේ. මොකද්ද සතර සම්‍යක් ප්‍රදාන වීරිය? උපන් අකුසලයේ යටපත් කරනවා. මොකද්ද අකුසලය? මොකද්ද අකුසලය? පංච උපාදානස්කන්ධය. ඒක තමයි මේ යට කරන්නේ. අපි
පංච නීවරණ වලින් පෙන්වන්නේ මොකද්ද? පංච උපාදානස්කන්ධයේ තියෙන ගොරෝසු ගතිය. පංච උපාදානස්කන්ධයේ තියෙන ගොරෝසු ගතිය ටිකක් මැඩලා අර ඕරම් භාගයේ කියන එක මැඩලා අර සියුම් තත්වයකට එනවා. හැබැයි සියුම් තත්වයට ආවත් සමතය තියෙන නිසා සියුම් විදියට සුඛපටි සංවේදී කියලා එතනක් තියෙනවා පංච උපාදානස්කන්ධය. සම්පූර්ණයෙන්ම මේ උපන් අකුසලය නැති කරන්න පුළුවන්කම තියෙන්නේ කොතෙන්ට ආවට පස්සේ නියම විදියෙන් කුසලය ඉපදෙවුවට පස්සේ. කුසලයේ ඉපදෙවුවට පස්සේ. අන්න ඒක තමයි සිද්ධාර්ථ බෝධිසත්වයන් වහන්සේ කිං කුසල ගවේෂී කියාගෙන හොයාගෙන ගියේ. කිං කුසල ගවේෂී කියන්නේ අන්න ඒකට. ඒක තමයි ආර්ය පරිශන සූත්‍රය. මේ දැන් භාවනා කරන එක්කෙනා මේ කරන්නේ මොන පරිශනයද? ආර්ය පරිශන. මේ කැලේ දුවන එක නෙවෙයි. චෛත්‍ය වටේ කරගෙන එක නෙවෙයි. ඒව කරයි කියලා මේ ආර්ය පරිශනේ කරන්න බෑ. ආර්ය පරිශනේ කරන එක්කෙනා මේ ආධ්‍යාත්මික ව්‍යාපාරයක් නෙවෙයි. ඒ ආධ්‍යාත්මික එයා කරනකොට එයාට පේනවා දැන් අර උපන් අකුසලය එයා තේරුම් ගන්න මොකක්ද අකුසලය මේ පංච උපාදානස්කන්ධය. එහෙනම් එයා එන්න පුළුවන් ආකාර දෙකකින් මූලික වශයෙන් ස්වરૂප දෙකකින්. එකක් දුකක් හැටියට එන්න පුළුවන්. අනිත් එක සැපක් හැටියට එන්න පුළුවන්. අපේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සියුම් විදියට බලනකොට සැපේ කියන්නේත් එහෙනම් දුකටමයි. සැපේ කියන්නේ එහෙනම් ලෝකයා හදාගත්ත එකක් මේ සැපේ කියන්නේ. අපි සැපයි කියලා මේ ඉන්ද්‍රිය පිනවල මොනවා හරි ලබා ගන්නව නම් ඒ ලෝකයා හදාගත්ත. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දුක්ඛේන නියති ලෝකෝ. මේ දුකක්මයි තියෙන්නේ. හැබැයි ලෝකයා එහෙකට සැපයි කියනවා. ඒකට අන්න එහෙකට සැපයි කියනවා එහෙකට දුකයි කියන දෙකම දුකයි කියන එක හොඳටම තේරුනේ දෙකම පංච උපාදානස්කන්ධේ වැටෙනවා කියලා තේරුම් ගත්තට පස්සේ අන්න දෙකම දුකේ වැටේ. ඉමස්ස කේවලස්ස දුක්ඛක්ඛන්දස්ස සමුදයෝ හෝති. මේ පටිච්චසමුප්පාදේ ප්‍රත්‍ය 12 සමவாயෙන් පින්වත්නි අර දුකේ කියපු එකත් ඉපදුනා සැපේ කියපු එකත් ඉපදුනා ඉපදිලා තියෙන්නේ පංච උපාදානස්කන්ධය. එතකොට පේනවා එහෙනම් සතර සම්‍යක් ප්‍රදාන වීරිය කියන්නේ මොකද්ද? උපන් අකුසලය මැඩීම, නූපන් කුසලය මතු කිරීම. නූපන් අකුසලය නූපදීම, නූපන් කුසලය ඉපදවීම කියන මේ සතර ආකාරයක වීරියක් ගැනයි මේ සතර සම්‍යක් ප්‍රදාන කියන්නේ. ප්‍රදාන කියන්නේ වීරිය. මේ හතර ආකාරයක වීරිය. ඉතින් මේ මොකද්ද? හරියට එක අවස්ථාවක අර වතුර උඩ තියලා රබර් බෝලයක් පාග ගත්තා වගේ සමත භාවනාවෙන් පංච උපාදානස්කන්ධය පොඩ්ඩක් පාගගෙන ඉන්නවා. හැබැයි පය ඇතෑරිය හැටිය ආපහු ආයිත් අකුසලය මතුවෙනවා. ඒ කියන්නේ ඒක පාගගෙන ඉඳලා යම් විදියකින් උත්පත්තියක් ලැබුවත් බ්‍රහ්ම ලෝකේ උපදිනවා. හැබැයි බ්‍රහ්ම ලෝකේ ඉපදුනේ මොකකින්ද? පාගගෙන හිටියාට එයාට හොරෙන් ඇවිල්ලා තියෙනවා. එහෙනම් ඒක කොතනද තියුනේ? ඒක සියුම්ම තිබුණා. ඒ නිසා තමයි ඕරම් භාගය උද්දම් භාගය කියලා දෙකක් කිව්වේ මෙතන. අහසයි පොළොවයි කියලා කියන්නේ. සියුම් වෙලා තියෙන්නේත් ඒකම තමයි. සියුම් වෙලා තියෙන්නේත් ඒක. එහාට යනකොට පින්වත්නි ওই තාපසවරුන්ට තේරුම් ගන්න බැරි වුණු තැනක් තමයි අපේ බුදුරජාණන් වහන්සේ මේ තෝරලා දෙන්නේ. එතකොට අර සතර සම්‍යක් ප්‍රධාන වීර්ය. එතකොට මේ සතර සතිපට්ඨාන වඩන එක්කෙනා කරන්නේ සතර සම්‍යක් ප්‍රධාන වීර්ය. මේ අකුසලය දැකලා මොකද්ද මේ අකුසලය? මේ අකුසලය මොකද්ද? මේක දුරු කරන්නයි මං කරන්නේ කියලා ඒ අකුසලය දුරු කරමින් කුසලය උපදවන. කුසලය උපදවනවා කියන්නේ මොකද්ද? මේ පංච උපාදානස්කන්ධය ශනිකව හරි නිරෝධ කරනවා. ශනික සමාධි කියලා තියෙන්නේ අර අනිමිත්ත වශයෙන් කෙනෙකුට එන්න පුළුවන්. ඊටාම ශනිකව දුකේ කෙලවර අනිමිත්තයි කියලා කියන බුදුහාමුදුරුවෝ ඒක ශනික සමාධියක් හැටෙන් එන්න පුළුවන්. සමාහයට එකක්වත් නොදෙනී යන්න පුළුවන්. කය දැනෙන්නෙත් නැහැ, නිමිත්ත දැනෙන්නෙත් නැහැ ශනික. හැබැයි කාය වෙනස් වෙනවා. ඒක ස්ථිර වුණොත් පින්වත්නි
අන්න යාට සම්‍යක් දර්ශනය සම්පූර්ණයෙන්ම පහළ වෙන එක පස්සේ කාරණා කියනවා. ඊළඟට පින්වත්නි චත්තාරෝමේ ඉද්ධිපාදා ඊළඟට මේ සතර සම්ප්‍රදාන සතර සතිපට්ඨානේ වඩන එක්කෙනා සතර සම්ප්‍රදාන තියෙනවා. සතර සම්ප්‍රදාන තියෙන එක්කෙනා තුල තියෙන්නේ මොකද්ද? ඉද්ධිපාද. මොනවද ඉද්ධිපාද? ඡන්ද, චිත්ත, විරිය, විමන්. හතරම නැහැ. බුදුරජාණන් වහන්සේ විතර හතරම තියෙනවා. මොකක් හරි එකක් තියෙනවා. Tamanට බෑ හරි අපහසුයි වාඩි වෙලා ඉන්නත් බෑ හිටගෙන ඉන්නත් බෑ නමුත් වීරිය අත්තරින් වීරිය තියෙන කෙනෙක් සමහර කෙනෙකුට ප්‍රඥාව දුර්වලයි ප්‍රඥාව දුර්වල වුණාට ඒ ප්‍රඥාවේ අඩු ටික හදා ගන්නෝ වීරිය හරියට පන්ති දුර්වල ළමයා අර දක්ෂ ළමයා කිසි මහන්සියක් නැතුව ඉතා ඉක්මනට විභාගේ සමත් වෙනවා විෂයන් ඉගෙන ගන්න අර අදක්ෂ ළමයා රෑ දවල් තිස්සේ වීරිය අරගෙන දක්ෂ ළමයා හා සමාන වෙන්න බැරිද? අන්න ඒක තමයි මේ කිව්වේ. ඒක තමයි මේ කිව්වේ. ඉතින් කෙනෙකුට චිත්ත ඡන්ද කියලා කිව්වේ කැමැත්ත. දැඩි කැමැත්තක් තියෙන්න පුළුවන්. මේක කොහොම හරිම ඊළඟට වීරියක් තියෙන්න පුළුවන්. චිත්ත කියන්නේ හිත දැඩි කරගන්න පුළුවන්. චිත්තම් පග්ගණ්හාති පදහති. සිත දැඩි කරගන්න පුළුවන්. ඊළඟට විමර්ශා කියලා කිව්වේ අර ධම්ම විජය කියන එක. හරියටම තේරුම් ගන්නව මේ තමන් කරන්නේ මොකද්ද කියලා. තමන් යන මාර්ගය හොඳට යට පැහැදිලි. එතකොට සතර ඉද්ධිපාදක් අඩු වැඩි වශයෙන් එයා ළඟ නැහැ කියලා කියන්න පුළුවන්ද? එයා ළඟ තියෙනවා. නැහැ කියලා කියන්න බෑ. තියෙනවා. බුදුරජාණන් වහන්සේ. ඊළඟට පින්වත්නි පංච ඉන්ද්‍රිය අරව වැඩනකොට මොකද්ද වෙන්නේ? බුදුහාමුදුරුවෝ කෙරෙහි ශ්‍රද්ධාව, ධර්මයේ කෙරෙහි ශ්‍රද්ධාව, සාරිපුත්ත ආදී උත්තමයන් වහන්සේ කෙරෙහි තියෙන ශ්‍රද්ධාව වැඩිද අඩුද? ශ්‍රද්ධාව. සතිය හොඳට සිහිය තියෙනවා. වෙන්දට වඩා හොඳට සිහි කල්පනාවෙන් කතා කරනවා, වැඩ කරනවා, ක්‍රියා කරනවා, ගනුදෙනු කරනවා, හැමදේම කරනවා සිහියෙන්. ඊළඟට වීරියත් හොඳට තියෙනවා. පසුබට වෙන්නේ නැහැ. ඊළඟට සමාධියත් තියෙනවා. සමාධිය කියලා කියන්නේ මේ හිත එකඟ කර ගැනීම විතරක් නෙමෙයි. කියන දේ වටහා ගැනීමටත් සමාධිය උමනයි. නැත්තම් සමාධිය නැති කෙනෙකුට මේ බණ නම් තේරෙන්නේ නැහැ. සමාධිය තියෙන කෙනෙකුට විතරයි තේරෙන්නේ. සමාධියක් හිතේ එකඟ බවක් පිරිසුදු බවටයි සමාධිය කියලා කියන්නේ එකඟ බව. හරියට මේ කියන දෙයට හිත යොදවන එක. අන්නේ ඒ ගතිය සමාධිය දියුණු. ඊළඟට ප්‍රඥාව කියන්නේ වහා වැටහෙන ගතිය. ධර්මයේ වහා වැටෙන ගතිය. ඊළඟට ඒක නෑ කියලා කියන්න බෑ. ඒක අර ධර්ම වැඩෙනකොට අර පහ ඊළඟට පින්වත් ඒව බල බවටපත් වෙනවා. සද්ධා බල, සති බල, වීරිය බල, සමාධි බල, ප්‍රඥා බල. ඒව කාටවත් කඩන්න බෑ. ඒකයි බල කියලා කිව්වේ. කාටවත් අයින් කරන්න බෑ. මේ කතාවක් පවත්තලා මොනවා හරි කියලා එයා වෙන පැත්තකට යොමු කරන්න බෑ. එයා මේ යන මාර්ගي යනවා. බුදුහාමුදුරුවෝ කෙරෙහි ශ්‍රද්ධාව. ඊළඟට සත්බොජ්ජංග. සති සම්බොජ්ජංග, ධම්මවිජය සම්බොජ්ජංග ආදී වශයෙන් පෙන්නන අර ධර්ම ඔක්කොම මේ හතමත් වැඩෙනවා. ඊළඟට අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ බුදුරජාණන් වහන්සේ පෙන්වන මේ ඔක්කොගෙම වැඩිලා තියෙන්නේ මොකද්ද? අරෂ්ඨාංග මාර්ගයට ඔන්න මෙන්න බිත්තරේ කටුව පුපුරන්න තියෙන අර බිත්තරේ සිවුම් වෙලා දැන් තියෙන්නේ. බිත්තර කටුව පොඩ්ඩක් වැදුනොත් හොට පාරක් එහෙම නැත්නම් අර කුකුල් පැටිගේ නිය පාරක් වැදුනොත් බුදුහාමුදුරු දේරගන්න. අර බිත්තර කටුව පදාලෙත්වා පුපුරලා යනවා. පුපුරලා ගිහිල්ලා අபிසමේති ඒකාන්ත කොටම ඕරම් භාගයේ සංයෝජන දුරු කරනවා කියලා බුදුහාමුදුරුවෝ කියනවා. මම මේ කියන එක නෑ කියලා තේරුම් ගන්නවා. විචිකිච්ඡාවක් තියෙනවා නම් බුද්ධ ආදී අටතැන්නේ
ඒ වගේම මේ ධර්මයේ පිළිබඳ සැකයක් තියෙනවා නම් ඒ සැකය සම්පූර්ණයෙන්ම දුරු වෙනවා. පැහැදිලි. මේ පැහැදිලි වෙන්න සැකය දුරු වෙන්නේ. දැන් බලන්න අර වෙලක ඉඳලා තියෙන පඹේ සමහර විට දවල් කාර්යය ඕගෙන නොසල්කා හරිනවා. රාත්‍රී කාලේ ඔතනින් ගමන් කරනකොට අර පඹේ දැකලා බය වෙන්න පුළුවන්. හැබැයි එයා ළඟ තියෙන ටෝච් එක පොඩ්ඩක් අරගෙන ඉවෙලා එතෙන්ට දික් කරලා බැලුවාම එළිය වැටුනහම ආයාටම පොඩි ලැජ්ජාවක් ඇති වෙනවා. මම මේ බය වෙලා තියෙන්නේ අර ගොයන් කන්න ආපු දාපු පඹය. එතකොට පේනවා ඒ වගේම තමයි මේ ධර්ම මානසිකාරය කියන්නේ. අපි මෙතෙක් කාලයක් මේ හිතාගෙන හිටපු යම් විචිකිච්ඡාවක් තියෙනවනම් ඒ විචිකිච්ඡා පින්වත්නි අයින් වෙනෝ අර ප්‍රඥාව දිනු වෙනකොට. ආර්ය ශ්‍රාංග මාර්ගයට එනකොට. එතකොට දැන් මේ කියපු සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම දැන් ওই නිවන් පැත්තටනේ කිව්වේ. ඕක නොසලකා හැරියොත් මොකද වෙන්නේ? නිවන් පැත්තට නෙවෙයි තියෙන්නේ. ඇයි මේ කය පාවිච්චි කරනවා පංච උපාදානස්කන්ධය තහවුරු කරන්න. වේදනාව පාවිච්චි කරනවා ඒකට. හිත චිත්තානු මේ සිටිවිලි ඊළඟට විතර්ක නොයෙකුත් කල්පනා කරන අරයට ගහන්න කොහොමද මෙයාට ගහන්නේ කොහොමද මෙහෙම කැම්පස් අපි විඳින්නේ කොහොමද ඇමරිකාවේ ගිහිල්ලා එන්නේ කොහොමද අරහි ගිහිල්ලා එන්නේ කොහොමද කියලා කල්පනා කර අර පංච උපාදානස්කන්ධ දාව. ඊළඟට පින්වත්නි අර සතර සම්මප්‍රදාන වීරියක් එතන තියෙනවද? එයාගේ හැමතිස්සෙම තියෙන කාම විතර්ක. හැමතිස්සෙම ඒව පහළ වෙලා ඒවයිම ආවේශ වෙලා ඉන්නේ. ඒවයිම වාසය කරනවා. එයා වෙන ලෝකයක් ගැන මොකක්වත් දන්නේ නැහැ. මොනවා හරි කිව්වොත් එහෙම එයා මොනම දෙයක්වත් දන්නේ නැහැ. ඊළඟට එයාගේ කැමැත්ත කොහටද තියෙන්නේ? ඡන්දය කොහටද තියෙන්නේ? ලෞකික දෙයට. එයාගේ වීරිය මොකද්ද? අන්තිම මොහොතේ මේ ඉන්ද්‍රියින් නැවත ප්‍රතිසංස්කරණය කළා පටන් ගන්නෙ දෙවෙනි සැරේට ප්‍රතිසංස්කරණය කළා පටන් ගන්නෙ ජීවත් වුණොත් තුන්වෙනි සැරේට ප්‍රතිසංස්කරණය කළා පටන් ගන්නෙ ওই වැඩේ. ඡන්ද චිත්ත වීරිය අර පැත්තට යනවා. එතකොට පේනවා බුදුරජාණන් වහන්සේ මේ පෙන්නන සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම පින්වත්නි ආරෝහණ අවරෝහණ. එතකොට මේ තියෙනවා ඕන්නම් මුල ඉඳලා අගට යන්න පුළුවන් අග ඉඳලා මුලට එන්න පුළුවන්. අර පටිච්චසමුප්පාද සිද්ධාන්තයමයි මේ තියෙන්නේ. හැබැයි මේ අය කියන මුල ඉඳලා අගටවත් අග ඉඳලා මුලවත් නෙමෙයි. මුල ඉඳලා අගට කියලා කිව්වේ මේවා සේරම අවිජ්ජා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥානං විඥාන පත්‍ය නාම රූපං නාම රූපච්ඡ සලආයතනං කියලා මුල ඉඳලා අගට යන්න පුළුවන් සංකිට්ඨේන මේ ඔක්කොම එකතු කරගන්න පුළුවන් පංච උපාදානස්කන්ධය තහවුරු කරන්න. ඕන්නම් මේ හැමෝම පාවිච්චි කරන්න පුළුවන් අවිජ්ජායත්තේ වශේෂ විරාග නිරෝධා සංඛාර නිරෝධෝ සංඛාර. අන්න අගේ ඉඳලා මුලට යනවායි කියලා කියන්නේ මේවා නිරෝධ පැත්තට පංච උපාදානස්කන්ධය නිරෝධ කරන්න මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම වඩන්න. එතකොට දැන් තේරෙන්න ඕන මේ පග්ගුණහාඳුරෝ ගැන බුදුහාඳුරෝ කියන එක මේ නිකම් මේ ඕපපාතික මේ අහම්බෙන් හිතී ඇති අපේ තාත්තා මරුණහාඳුනේ දාන ටිකක් දෙන්න ඕන බණ ටිකක් කියවන්න ඕන කියලා ආපු එක්කෙනා ගැනද මේ කියන්නේ? එහෙම එක්කෙනා ගැන නෙවෙයි කියන්නේ. එහෙම බුද්ධාගම අන්න එහෙම බුද්ධාගමක් හදාගත්තේ ලංකාවේ. ඔය කවුරු හරි මරුණාම දාන දෙන්නයි පාන්සු කුල දෙන්නයි ඕක කරන්නේ. ඕක කර බුදුහාඳුරු හිටියේ නෑ. බුදුරජාණන් වහන්සේ මේ පෙන්වන්නේ මොකද්ද? නත්ති ජාති පුනබ්බව සංසාරයෙන් කොහොමද ඈතර වෙන්නේ කියන එක. මලකෙවල් වල ගිහිල්ලා ඕක කර ඉන්න වෙලාවේ. ගියාද බුදුහාඳුරු මලකෙවල් වල කොහෙවත්? කොහෙවත් තියෙනවද මලකේක බුදුහාඳුරු ගියයි කියලා? කොහෙවත් ගියයි කියලා කොතනකවත් නැහැ. ওই දාන ගෙවල් හොයවත් යන්නෙත් නැහැ උදේ. මේ පන්සලේ කටන පින්කම ඊළඟ පන්සලේ කටන පින්කම ඕක කර හිටියෙත් නැහැ බුදුහාඳුරෝ මේ පෙන්වන්නේ මොකද්ද? කිසි කෙනෙකුට පෙන්වන්න බැරි පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු පෙර නොඇසූ ගම්බීර ධර්මයක්. මේවා මේ ගෙයින් ගෙට ගිහිල්ලා දාන කකා ඉඳගෙන මේව කරන්න පුළුවන් ඒවා නෙමෙයි. උගාක්කයි හිතාගෙන දාන ගන්න ආපු එක්කෙනෙක් බුදුහාමුදුරු බුද්ධ ශ්‍රාවකයෝ දාන ගන්න ආපු එක්කෙනෙක් කියලා.
ඒ අදහස සම්පූර්ණ වැරදි. ඒ නිසා තමයි මිනිස්සු මොනවා හරි ප්‍රශ්නයක් වුණාම අර දාන ගැන කියලා බනින්නේ. අපේ බුදුහාඳුරන්ට එහෙම බනින්න බෑ. බුදුහාමුදුරුවෝ දාන ගන්න ආපු එක්කෙනෙක් නෙවෙයි. බුදුහාමුදුරුවෝ බුදු වුණා. උන්වහන්සේ මේ සත්‍ය දැක්කා. මේ අවාසනාවන්ත தත්ත්වේ බුදුහාමුදුරුවෝ දැක්කා. දැකලා මේ සත්‍ය සාක්ෂාත් කළා. සත්‍ය සාක්ෂාත් කළා ලෝකයාට මේ සත්‍ය දේශනා කළා. මේක ගම්බීරයි. නිකම් මේ නාටකම් නටන වගේ හිටිය හැටි ගෙම්බෙක් පයින්න වගේ හිටිය හැටි ඇවිල්ලා මේක කරන්න පුළුවන්ද? භාවිතාය බහුලීකృతాය නැවත නැවත ශ්‍රවණය කරන්න ඕන. නැවත තමන් දිහා ධර්ම පරීක්ෂාව කරන්න ඕන. අර්ථ පරීක්ෂාව කරන්න ඕන. අන්නේ කරමින් ඉන්න එක්කෙනා ගැන මේ බුදුහාමුදුරුවෝ දේශනා කරා. අන්න එහෙම එක්කෙනා ආනන්ද මේ පග්ගුණ එහෙම එක්කෙනෙක්. නිකම් මේ බත් කකා හිටිය එක්කෙනෙක් නෙවෙයි. එයා මහාන වෙලා මේ ධර්මයේ ඉගෙන ගත්ත ධර්මයේ පරීක්ෂා කරමින් හිටියා. නමුත් උන්වහන්සේට මොනවා හරි හේතුවක් නිසා ජීවිතේ ලෙඩ ඇඳට යනකම්ම මේක සම්පූර්ණයෙන්ම අර බිත්තර කටුවෙන් එළියට එන්න අවිද්‍යාව නැමැති බිත්තර කටුවෙන් එළියට එන්න බැරි වුණා. බිත්තරේ හරියට රැකිලා මදි. නමුත් කටුව තුනී වෙලා තිබුණේ. බුදුරජාණන් වහන්සේ ළඟට ගියා. දුක සැප විමසුවා. දස කතාවෙන් තෙද ගැන්නුවා. අර තමන් ඉගෙන ගත්ත ධර්මයමයි නැවත සීගැන්නුවේ අපේ බුදුරජාණන්. කියනකොටම ආනන්ද ඕරම්භාගයේ සංයෝජන වලින් මිදුණා. සක්කාය දිට්ඨියෙන් මිදුණා. විචිකිච්ඡාවෙන් මිදුණා. සීලබ්බත පරාමාසයෙන් මිදුණා. කාමරාගයෙන් මිදුණා. ව්‍යාපාදයෙන් මිදුණා. එතනින් සම්පූර්ණ දහසල මේ ඉන්ද්‍රිය ප්‍රසන්න වුණා. ශ්‍රද්ධාව මහ පුදුම විදියට ශ්‍රද්ධාව ප්‍රසන්න වුණා. සතිය දියුණු වුණා. ඊළඟට වීරිය දියුණු වුණා. සමාධිය දියුණු වුණා. ප්‍රඥාව දියුණු වුණා. බාහිර ඉන්ද්‍රියත් ප්‍රසන්න වුණා. අන්න බුදුරජාණන් වහන්සේ. එහෙම බැරි වුණොත් ආනන්ද බුදු කෙනෙක් එහෙම හමු වෙන්නේ නැති වුණොත් අර විදියට ධර්මයේ ශ්‍රවණය කරන ධර්මයේ පරීක්ෂා කරන තැනත්තාට ජීවිතයේ අන්තිම කාලේ අර ජීවිතේ බැරි වෙලා ලෙඩ කාල ඇඳට වැටුණත් අන්තිම අවස්ථාවේ මරණ අවස්ථාවේ බුද්ධ ශ්‍රාවකෙක් හමු වෙනවා. බුදුහාඳුරු මේ කියන්නේ නිකම් මේ අර එක එක්කෙනාගේ පත්තර වලට දාන පණිවිඩ වගේව නෙමෙයි මේවා. මේ බුදුරජාණන් වහන්සේ කියන්නේ දේශනා කරන එක මතක තියාගන්න. මෙහෙම කරන එක්කෙනා ගැන මේ කියන්නේ. අන්ත බුද්ධ ශ්‍රාවකේ හම් වෙලා මේ ඕරම් භාගයේ සංයෝජන ප්‍රහාල මේ ඉන්ද්‍රිය ප්‍රසන්න වෙන්නේ. එහෙමත් නොවෙන්න ආනන්ද. දැන් අහගෙන ඉන්න අයට සමහර විට අනේ බුදුහාමුදුරුවෝ කොහෙන්ද අපිට බුද්ධ ශ්‍රාවක කොහෙන්ද අපිට කියලා හිතන අය නිසා තමයි බුදුරජාණන් වහන්සේ ලෝකානුකම්පාය මහත් වූ අනුකම්පාවෙන් තවදුරටත් කියන්නේ. එහෙම නැතත් ආනන්ද බුදුහාමුදුරුවෝ ආවේ නැතත් බුද්ධ ශ්‍රාවකෙක් ආවේ නැතත් අර තමන් මෙච්චර කාලයක් ඉගෙන ගත්තා වූ තමන් ඉගෙන ගත්ත පිළිවෙලට තමන්ගේ ධර්මයේ මෙනෙහි කිරීමෙන් මේ ඉන්ද්‍රිය ප්‍රසන්න වෙනවය මේ ඕරම් භාගයේ සංයෝජනේ දුරු කරනවයි කියලා බුදුරජාණන් වහන්සේ ඒ තුන්වෙනි ආනිසංසයේ හැටියට දේශනා කළා. එතකොට දැන් මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම තමයි ශ්‍රවණය කරන්නේ අර්ථ පරීක්ෂා කරලා. එතකොට අපි මේ සූත්‍ර වලින් දේශනා කරලා තියෙන ඒවා. එතරම් අර්ථ පරීක්ෂා කරන විදිය කියලා දුන්නා. ඒ අවස්ථාවල ඊළඟට මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම වල තියෙන විශේෂ කාරණය මේ ඇත්තන්ට කිව්වා. විශේෂ කාරණය තමයි ඔයි කියන සතර සතිපට්ඨානෙ ඉගෙන ගත්තත් සතර සම්‍යක් ප්‍රදාන ඉගෙන ගත්තත් ඉද්ධිපාද ඉගෙන ගත්තත් සත්‍ය බොජ්ජංග ඉගෙන ගත්තත් මොන දේ ඉගෙන ගත්තත් ප්‍රසන්න වෙන්නේ අර ඉන්ද්‍රිය පහ. ශ්‍රද්ධාව ඒක තමයි ඕනේ කියලා බුදුරජාණන් වහන්සේ කියන්නේ. ශ්‍රද්ධාව දිනු වෙන්න. සතිය දිනු වෙන්න. සතිය කියලා කියන්නේ අපිට මේ සිහිය මේ බුදුරජාණන් වහන්සේ පෙන්වන හරි තැන දකින්න තියෙන හැකියාව සිහිය.
ඊළඟට පින්වත්නි වීරිය. දැන් ලෙඩ ඇඳට ගියපු පග්ගුණ හාමුදුරන්ට කොච්චර වීරියක් තියෙනවද බලන්න. උන්වහන්සේ කියනවා බුදුරජාණන් වහන්සේ ශක්තිමත් පුරුෂයෝ දෙන්නේ තද රැහැනකින් හිස වටා ඔතල දෙපැත්තෙන් අදිනා වගේ මට දැනෙන මේ වේදනාව. එහෙම කියන බුදුහාමුදුරන්. ඒ තරම් තියුණු වේදනාව. ඒ වේදනාව විඳ විඳ ඒ වේදනාවම ඉක්මවා යනවා Taman අවබෝධ කරගත්තා වූ ඉගෙන ගත්තා වූ ධර්මය. ඒ නිසායි කිව්වේ නතම් මාතා පිතා කෛරා අඤ්ඤේවා පිච ජාතක. අම්මා තාත්තටත් වඩා වෙනත් නෑදෑයෙකුටත් වඩා Taman නිසි විදියට ඉගෙන ගත්තා වූ මේ ධර්මපරියාය තරම් පින්වත්නි පිහිට වෙන්නා වූ අම්මා කෙනෙකුට තාත්තා කෙනෙකුට තරම් පිහිට වෙන්නා වූ වෙනත් දෙයක් බුදුරජාණන් වහන්සේ පෙන්වලා නැහැ. ඒ තරම් වටිනා දෙයක් මේ ධර්මය. නමුත් බොහෝ අය මේ ධර්ම දේශනා කරනකොට ඒක ලඝු කොට සලකලා නිකන් ගණන් ගන්න නැත්තත්ෙන් ඉන්න අවස්ථාවලුත් තියෙනවා. ඒ නිසා තමයි බණ අහනකොට අර අටුවාවේ තියෙන ධර්ම ශ්‍රවණය කරනකොට යම් කිසි කෙනෙක් පාවහන් දෙකක් දාගෙන ඉන්නවනම් වහාම පාවහන් දෙක ගලවන්නේ කියලා තියෙනවා. හිස්වැසුමක් දාගෙන තියෙනවනම් කවුරු හරි බණපදයක් කියනවනම් වහාම හිස්වැසුම හැරමිටියක් අතේ තියාගෙන ඉන්නවනම් අර දණ්ඩපාණි වගේ ආඩම්බරකමට ඒක පැත්තකින් තියන්නේ කියලා තියෙනවා. ඊළඟට යම් කිසි කෙනෙක් ධර්මයක් දේශනා කරනවා නම් වාහනයක නැගලා ඉන්නවනම් වාහනේ ඒ රතෙන් බහින්නේ කියලා. ඒ කාලේ තිබුණේ කරත්තනේ. ඒ කරත්ත වලින් ඒ රතෙන් බහින්නේ කියලා. දෙන්නෙක් මෙහෙම ගමන් කරනවා. ගමන් කරනකොට එක්කෙනෙක් බණ කියනවා. බණ කියනකොට බණ කියන එක්කෙනා පිටිපස්සෙන් නම් යන්නේ. ඉස්සර වෙලා යන එක්කෙනා ප්‍රමාද කළා පිටිපස්සට යන්නේ කියලා තියෙනවා. ඊළඟට එක මාර්ගයක දෙන්න යන ගමන එක්කෙනෙක් බණ කියලා එක්කෙනෙක් අනිත් මාර්ගයට හැරෙනවා නම් ඒ හැරෙන කෙන පැත්තට තමන් පිටුපාන්න එපා හැරිලා යනකම් පොඩ්ඩක් ඉන්නේ කියලා තියෙනවා. ඒ ධර්මයේ කියන්නේ. ධර්මයේ කියන එක්කෙනාට මොකක්වත්ම කරගන්න විශේෂ සැලකිල්ලක් කරන්න බැරි නම් අඩු ගානේ පත්කඩක්වත් බිම ඉඳ සිට කී බණ නාසන්නේ පත්කඩක්වත් දාලා දෙන්නේ. ධර්මයේ වගේ උතුම් දෙයක්. ලඝු කොට සලකන්න දෙයක් නෙවෙයි. ලඝු කොට සලකන හැම එක්කෙනාට පින්වත්නි ඒකේ විපාක විඳින්න වෙනවා සංසාරේ. Taman ළඟ තියෙන මේ ගල් වෙච්ච අවිද්‍යාව මෝහය අර මහා බොල් පර්වතයකට වඩා භයංකාරයි. ඒ බොල් පර්වතේ බෝර දාලා කුඩු කළ දාන්න පුළුවන්. හැබැයි ওই ගල් වෙච්ච අවිද්‍යාව ඒක එහෙම කුඩු කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒ කුඩු කරන්න පුළුවන් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයේ. ඒ සද්ධර්මයේ හරි විදියට ශ්‍රවණය කළොත් අර්ථ පරීක්ෂා කළොත් එයාට මේ ජීවිතේදීම ඒක නැති කර ගන්න පුළුවන්. ඒ අවබෝධය ලබා ගන්න පුළුවන්. ඒ නිසා මේ ධර්මයේ කියන එක ඉතා උසස් එකක්. ඒක අපිට අඩු මානසික තත්වයක් ලැබිලා තියෙන්නේ මොකද ඒ ධර්මය අර නිකන් වගේ ලැබෙන හින්දා අඩු මානසික තත්වයක් ඇති වෙලා තියෙන්නේ. හැබැයි ධර්මයේ නැති කාලෙක බුදු කෙනෙක් ඉපදිච්ච නැති කාලෙක එක බණ පදයක් හොයාගෙන අපේ බෝධිසත්වයෝ ගිහිල්ලා ධම්සොඩ ජාතකයේදී යකාගේ කටට පැන්නයි කියලා තියෙනවා. එක බණ පදයක් හොයාගෙන. එක බණ පදයක්. දැන් එක බණ පදයක් නෙවෙයි මේ ධර්ම වරුසාව. ඒ නිසා ධර්මයේ ඉගෙන ගන්න ඉගෙනගෙන මේ ජීවිතේදීම නිවන් මාර්ගයේ විවෘත කරගන්න කටයුතු කරගන්න ওই බොළඳ මිනිස්සු එක එක දේවල් කියනවා අපිට නිවන් දකින්න බෑ අරක කරන්න බෑ මේක කරන්න බෑ. ඉතින් ඒ කට්ටියට අහුම්කම් දෙනවා නම් ඒ කට්ටිය සරණ ගිහිල්ලා ඒ කට්ටියට වැඳගෙන ඉන්න. බුදුහාමුදුරෝ කියන දේ අහනවා නම් බුදුහාමුදුරන්ට වැඳගෙන බුදුහාමුදුරෝ කියන දේ කරන්න. ওই දෙකයි හරි පැහැදිලි දෙකක් නේ තියෙන්නේ. ওই ගෑනු පස්සේ යනවා නම් මිනිස්සුත් ඒගොල්ලන්ට වැඳගෙන ඉන්න කීප.
බුදුහාඳුරෝ කියන දේ ඉගෙන ගන්නවා නම් බුදුහාඳුරන්ට වැඳගෙන බුදුහාඳුරෝ කියන දේ කරන්න. බෞද්ධයෝ කී මේ ගෑනු මිනිස්සු කියන ඒවා කරන්නයි බුදුහාමුදුරන්ගේ නම දාගන්නයි ඔය දෙකම කරන්න යන්න එපා. එකක් කරන්න. එතකොට මේක බේරුම් කරගන්න පුළුවන්. ඊටාම පහසුවෙන් බේරුම් කරගන්න පුළුවන්. මේ ඇයට ධර්මයේ පහසුවෙන් ලැබුණා. සෑහෙන කාලයක් අපි මේ දේශනා ටික පවත්වා ගත්තා. දැන් මමත් ඉදිරියේදී ලංකාවේ කරන දේශනා ඔක්කොම නවත්තා. මට නියෝග කරන්න කවුරුවත් ඇත්තේ නැහැ. මට නියෝග කළ දුන එකම එක්කෙනයි මගේ බුදුරජාණන් වහන්සේ. චරත භික්කවේ චාරිකං බෞජනහිතාය බෞජන සුඛා. මම දීර්ඝ කාලයක් මේ දේශනා කළා තියෙනවා. මගේ ජීවිතේ යම් කිසි අලස ගතියක් ඇති වුණා නම් ඒ අලස ගතිය ඇති වුණේ මේ බණහන මිනිස්සු නිසා. වෙන කිසිම අලසකමක් ඇති වුණේ නැහැ. පුංචි කාලේ ඉඳලම මං ලොකු ප්‍රසාදකින් සතුටකින් ප්‍රීතියකින් ඇස් දෙකේ කඳුළු පුරවගෙන සමහරට කඳුළු වගුර තමයි මේ ධර්මයේ දේශනා කළේ. ඒ තරම් කාලයක්. තාමත් මගේ කිසිම පසුබහින ගතියක් නැහැ මේ ධර්මයේ සහ ශාසනය ගැන. ඒක ඒ විදිහටම තියෙනවා. හැබැයි ධර්ම දේශනා කරන එක ඒවා අඩු කළා දාන ඔක්කොම. දැන් හොඳටම ඇති දේශනා කරපො දැන් තම තමන් අර්ථ පරීක්ෂා කරගෙන ධර්මයේ විමසලා සාකච්ඡා කරලා තම තමාගේ වැඩ සලස්වා ගන්න. අපේ ජීවිතයේ සලකනකොට අපිට මේ වගේ ධර්මයක් කියන්න කවුරුවත් හිතන්නේ මේ වගේ ධර්මයක් කියන්න පුංචි කාලේ හිතේ නම් මම මෙලහට මේ ඇත්තන්ට හම්බෙන්නේ නැහැ. අපිට එහෙම එකක් තිබුණේ නැහැ. අපි අන්ත දුක් විඳලා අරහෙ මෙහි හොයලා දුක් විඳලා තමයි මේ ධර්ම මාර්ගයට බැහැගත්තේ. තනියෙන්. මේකට පූර්වාදර්ශයක් මොකක්වත් අපිට නැහැ. දැන් මේ ඇයිද හොඳ දේශනා ගොඩාක් තියෙනවා. මේ දේශනා පාවිච්චි කළා. මේ ධර්මයේ තේරුම් අරගෙන මේ වීරිය ගන්න. වීරිය අරගෙන රෑ දවල් දෙකේම මහන්සියලා අර දරුවන්ගේ දරුවෝ හදා ඉන්නේ නැතුව වීරිය අරගෙන මහන්සියලා වැඩ කළා. මේ ධර්මයේ ඉගෙන ගන්නට හැම කෙනෙක්ම උත්සාහ කරගන්නයි කියලා කරුණාවෙන් මතක් කරනවා. ඉතින් ඔයිට වඩා මම දේශනා කරන්නේ. සුළු වෙලාවක් භාවනා කරන්න ඊළඟට. අතීත රූපයෝ මම නොවෙමි වර්තමාන රූපයෝ මම නොවෙමි අනාගත රූපයෝ මම නොවෙමි අතීත වේදනාවෝ මම නොවෙමි වර්තමාන වේදනාවෝ මම නොවෙමි අනාගත වේදනාවෝ මම නොවෙමි අතීත සංඥාවෝ මම නොවෙමි වර්තමාන සංඥාවෝ මම නොවෙමි අනාගත සංඥාවෝ මම නොවෙමි අතීත සංකාරයෝ මම නොවෙමි වර්තමාන සංකාරයෝ මම නොවෙමි අනාගත සංකාරයෝ මම නොවෙමි
අතීත විඤ්ඤාණයෝ මම නොවෙමි වර්තමාන විඤ්ඤාණයෝ මම නොවෙමි අනාගත විඤ්ඤාණයෝ මම නොවෙමි රූපං භික්ඛවේ අනිච්චා රූපං භික්ඛවේ දුක්ඛා රූපං භික්ඛවේ අනත්තා වේදනා භික්ඛවේ අනිච්චා වේදනා භික්ඛවේ දුක්ඛා වේදනා භික්ඛවේ අනත්තා සංඥා භික්ඛවේ අනිච්චා සංඥා භික්ඛවේ දුක්ඛා සංඥා භික්ඛවේ අනත්තා සංඛාරා භික්ඛවේ අනිච්චා සංඛාරා භික්ඛවේ දුක්ඛා සංඛාරා භික්ඛවේ අනත්තා විඤ්ඤාණං භික්ඛවේ අනිච්චා විඤ්ඤාණං භික්ඛවේ දුක්ඛා විඤ්ඤාණං භික්ඛවේ අනත්තා මේ රූපය මම නොවෙමි මගේ නොවෙමි මගේ ආත්මය නොවෙමි මේ වේදනාව මම නොවෙමි මගේ නොවෙමි මගේ ආත්මය නොවෙමි මේ සංඥාව මම නොවෙමි මගේ නොවෙමි මගේ ආත්මය නොවෙමි මේ සංඛාර මම නොවෙමි මගේ නොවෙමි මගේ ආත්මය නොවෙමි මේ විඤ්ඤාණ මම නොවෙමි මගේ නොවෙමි මගේ ආත්මය නොවෙමි මේ ස්කන්ධයෝ මම නොවෙමි මගේ නොවෙමි මගේ ආත්මය නොවෙමි සාදු සාදු කරණීය මත්ත කුසලේන යන්තං සන්තං පදං අபிසමිත්
සක්කෝජෝච සූජෝච සුවචෝචස්ස මුදු අනති සන්තුස්සකෝච සුභරෝච අප්පගිච්ඡෝච සල්ලෞක සන්ත්‍රින්ද්‍රියෝච අප්පගබ්බෝ කුලේසු අනනුගිද්දෝ නච කුද්ධං සමාචරේ කිංචි විඤ්ඤෝ පරේ උපවදෙය්‍යං සුඛිනෝ කේමිනෝ හොන්තු සබ්බේ සත්තා භවන්තු සුඛි යේකේ චිපාන භූතත්ති තසාවා ථාවරා අනවසේසා දීඝාවායේ මහන්තාවා මජ්ජිමා රස්ස දිඨාවා ඒව අද්දිඨා ඒච දූරේ වසන්ති අවි භූතාවා සම්භවේසීවා සබ්බේ සත්තා භවන්තු සුඛි නපරෝ පරං නිකුබ්බේත නාති මඤ්ඤේත කත්ත ව්‍යාරෝසනා පටිග සංඥා නාඤ්ඤ මඤ්ඤස්ස දුක්ඛමි මාතායතානියං පුත්තං ආයුසා ඒක පුත් ඒවම්පි සබ්බබු මාන සම්භාවයේ අපරිමාණං මිත්තං ච සබ්බ ලෝකස් මාන සම්භාවයේ අපරිමාණං උද්දං අදෝච අසම්බාදං අවේරං අසපත්තං තිත්තං චරං නිසින් සයානෝ වායාව තස්ස විගතමිත් ඒතං සතින් අදිත්තේය බ්‍රහ්මමේතං විහාරං දිට්ඨිංච අනුපගම්ම සීලවා දස්සනේන කාමේසු විනේය ගේදං නහි ජාතු ගබ්බසෙයං පුනරේ ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිත් පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිත් පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේ ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිත් පුඤ්ඤන්තං අනුමෝදිත් චිරං රක්ඛන්තු ත්වං සදාති සාදු ධර්ම ශ්‍රවණේ කිරීමෙන් මිය පරලෝකීය සියලුම ඥාතීන් ඇතුළු මේ සෑම සියලු දෙනාටම උතුම් නිවන් සම්පත්තියම අවබෝධ වෙත්වා අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු